මේ වීඩියෝ සීරිස්සෙන් කතා කරන්නේ ෆිසිියෝලෝජි වල රෙස්පිරේෂන් කෑල්ල. මේ කෑල්ල අපි ඉස්සෙල්ලම බේසික් ඇනටොමි ටිකක් බලලා තියාගන්න ඕනේ. ඒ තමා අපි බෙදනවා රෙස්පිරේටරි ට්‍රැක්ට් එක කියන්නේ ශ්වාසන මාර්ගය කොටස් දෙකකට අපර් රෙස්පිරේටරි ට්‍රැක්ට් සහ ලෝවර් රෙස්පිරේටරි ට්‍රැක්ට් කියලා. ඒකට අපර් රෙස්පිරේටරි ට්‍රැක්ට් එකට අයිති වෙන්නේ නහය, නෝස් එක, නේසල් කැවිටි එක, එතනින් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ෆැරින්ක්ස් එක, ඊට පස්සේ තියෙනවා ලැරින්ක්ස් එක. ඔය ටික තමයි අපි අපර් රෙස්පිරේටරි ට්‍රැක්ට් එක කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ එතනින් යට අපි දන්නවා ට්‍රැකියාස් තියෙනවා, ට්‍රැකියෝල්ස් තියෙනවා, බ්‍රොන්කයි තියෙනවා. මේවා ප්‍රයිමරි වෙනවා, සෙකන්ඩරි වෙනවා. ඊට පස්සේ අර අපි කතා කරපු ලං එකේ සෙග්මන්ට් සෙන්ට්‍රම් කියන කතා කරලා ඇති. එකක 10ක් එක්ක වගේ තියෙනවා. ඕවට යන සෙග්මෙන්ටල් බ්‍රොන්කයි වෙනවා. ඊට පස්සේ බෙදලා අන්තිමට ටර්මිනල් bronchioles, ඊට පස්සේ respiratory bronchioles, ඊට පස්සේ alveolar ducts යනවා, ඊට පස්සේ alveoles යනවා. මෙතන ඉඳන් මේ පල්ලෙහාට තියෙන මේ සීරීස් එකට මේ ඔක්කොටම අපි කියන lower respiratory tract එක කියලා. එතකොට මොකක්යි ප්‍රශ්නක දීලා තිබුණොත් upper respiratory tract එකේ obstruction එකක් කියලා මෙන්න මේ ටික කියලා දැනගන්න ඕන. lower respiratory tract එකේ obstruction එකක් කිව්වොත් මේ ටික කියලා දැනගන්න ඕන. ඒ respiratory tract එක බෙදෙන එක විදියක්. අනික් විදිය තමයි ඒ anatomical විදියට මේ ඒකේ function එක අනුවත් බෙදන්න පුළුවන්. එහෙම බෙදන්න පුළුවන්. අපි දන්නවා respiratory tract එකෙන් කරන අමතර කාර්යයන් තියෙනවා. අද functions කියලා හිම නැතුව ප්‍රධාන කාර්ය දෙක තමයි එක air conductance. ඒ කියන්නේ එළියේ වායුගෝලයේ තියෙන වාතය lungs ඇතුළට ගෙනියන එක. දෙවෙනි එක තමයි gas exchange. ඒ කියන්නේ රුධිරය සහ වාතය අතර ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් කියන මේවා හුවමාරු කරන එක. right? air conductance and gas exchange. එතකොට ඔය අපේ respiratory tract එකේ gas exchange එක වෙන්නේ කොටස් කීපයක විතරයි. පටන් ගන්න respiratory bronchioles වලින්, ඊට පස්සේ alveolar ducts වලත් වෙනවා, ඊට පස්සේ alveoles වලත් වෙනවා. ඊට අනික් ඉතුරු කැලේ කියන්නේ ඊට උඩින් තියෙන අනික් ඔක්කොම වෙන්නේ යා conductance එක විතරයි. මේකට හේතුව මේ conductance වෙන කැලේ එපිතීලියා එක ගොඩක් වෙලාවට pseudo stratified, අපි දන්නවනේ pseudo stratified columnar epithelium එක. ඊට පස්සේ ඒවයි wall එකේ තියෙනවා smooth muscles. ඊට පස්සේ සමහර තැන්වල cartilages තියෙන්න පුළුවන්. ඔහොම ගොඩක් layers තියෙන හින්දා යා conductance වෙන්න හැකියාවක් නැහැ. නමුත් මේ තැන්වලදී කෙලින්ම epithelium එක හැදලා තියෙන්නේ simple squamous. හරි, හින්දා gas exchange එක හොඳට වෙන්න පුළුවන්. එතකොට මේ එයා conductance වෙන කැලලට අපි කියනවා conducting zone එක කියලා. gas exchange වෙන තැනට අපි කියනවා respiratory zone එක කියලා. right? එතකොට මේ විදිහට තමයි අපි respiratory tract එක බෙදන්නේ. ගර්තවල බිත්තිය හැදලා තියෙන වර්ග දෙක සෛල වලින් type 1 cells and type 2 cells. type 1 cells සාමාන්‍යයෙන් අපේ epithelial cells වගේම තමයි. epithelial cells තමයි. right? අර simple squamous epithelium එක ඒ විදිහටම තියෙනවා. මේවයි තමයි 90ක් වගේ හැදලා තියෙන්නේ. ඒත් එක්කම type 2 cells තියෙනවා. ඒවා around prominent nucleus එකක් තියෙනවා. මේවයි කාර්යය තමයි surfactant ශ්‍රාවය කරන එක. right? මේ දෙක නිකන් මතක තියාගන්න. දැන් අපි respiration එකේ ක්‍රියාවලිය කියන්නේ breathing ක්‍රියාවලිය, උස්ම ගන්න ක්‍රියාවලිය බැලුවම මේක phases දෙකකට බෙදෙනවා. inspiration, expiration.
දැන් මේ ඉන්ස්පිරේෂන් and එක්ස්පිරේෂන් වෙන්නේ ඉන්ස්පිරේෂන් වලදී වෙන්නේ වායු ගෝලයේ තියෙන වාතය ලංස් ඇතුළට එන එක. එක්ස්පිරේෂන් වෙන්නේ ඕකේ අනිත් පැත්ත. right. මේවා වෙන්නේ පීඩන අනුක්‍රමණයක් යටතේනේ. ඒ කියන්නේ මේ එළියේ තියෙන වාතය ඇතුළට එන්න නම් ඇතුළේ පීඩනය අඩු වෙන්න ඕනේ. ඇතුළේ තියෙන වාතය එළියට යන්න නම් ඇතුළේ පීඩනය වැඩි වෙන්න ඕනේ. මේ වැඩි වෙන්නේ වායු ගෝලයේ පීඩනයට සාපේක්ෂව. දැන් අපි අර එළවලු ඉගෙනගත්තු සමීකරණය මතක ඇති P1 P1 සමානයි P2 V2. ඒකෙන් අපිට ගන්න පුළුවන් P ප්‍රෙෂර් කියන්නේ පීඩනයේ ගුණක තියෙන පරිමාව කියන්නේ නියතයක්. එහෙනම් පීඩනය අඩු කරගන්න නම් පරිමාව වැඩි කරගන්න ඕනේ. පීඩනය වැඩි කරගන්න නම් පරිමාව අඩු කරගන්න. එතකොට ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේදී වෙන්නේ ආශ්වාසය කරන්න පීඩනය අඩු කරගන්න ඕන අවස්ථාවේ පරිමාව වැඩි වෙන එකයි ප්‍රාශ්වාසයේදී පීඩනය වැඩි කරගන්න ඕන අවස්ථාවේ පරිමාව අඩු කරගන්න එකයි. මේ පරිමාව අඩු වැඩි වෙන්නේ ලංස් වල විතරක් නෙවෙයි මුළු chest cavity එක කියන්නේ උගස් කුහරයේ. මොකද ලංස් වල විතර තනියම වැඩි අඩු කරගන්න බෑ. අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ ලංස් උයි chest cavity එකයි තියෙන්නේ කියලා. උඩින් තියෙන ribs. එතකොට මේ තියෙන sternum එක. එතකොට මේකේ තියෙන මේ C5 process එක manubrium එක තියෙනවා. උතන්ට උලින් ඇවිල්ලා clavicles දෙක set වෙනවා. first rib එක එනවා. ඊට පස්සේ second rib එක මෙතනින් එනවා. මේ joint එක manubrium sternal joint එකට. ඊට පස්සේ යට ribs ඔහොම තියෙනවා. right. අපි අතලට පොඩ්ඩක් ගියාම මේ ලං එකක් විතරක් ගත්තාම මේ ලං එක තියෙනවා. ලං එක ළඟින් තියෙන pleural layer එකක්. මේකට අපි කියනවා visceral pleura කියලා. මේක ලං එකත් එක්කමයි තියෙන්නේ. ඊට පස්සේ පොඩි ස්පේස් එකක් තියලා ඊට එළියෙන් තියෙනවා තව pleural space එකක්. මේකට අපි කියනවා parietal pleura කියලා. දෙක අතර pleural space එක මේකේ පොඩි තරලයක් වෙලා තියෙනවා. ඒත් එක්කම ලං එකට යටින් diaphragm එක මේ විදිහට පිටලා තියෙනවා. right. ඒක ටික මතක ඇතිනේ. දැන් අපි යමු කොහොමද මේක අර පරිමාව අඩු වැඩි කරගන්න ක්‍රියාවලිය වෙන්නේ කියලා. දැන් ආශ්වාසයේදී පීඩනය අඩු කරගන්න නම් පරිමාව අපි වැඩි කරගන්න ඕනේ. පරිමාව වැඩි කරගන්න එක සක්‍රීය ක්‍රියාවලියක්. ඒ කියන්නේ ATP වෙනවා. ඒ කියන්නේ muscles actively contract වෙනවා. මේකට බල සහභාගී වෙන ප්‍රධාන muscles වර්ග දෙකයි. එක තමයි external intercostals. මම හිතන්නේ මතක ඇති anatomy වලින් මෙහෙම පාර්ශ්ව දෙකක් කියන ribs දෙකක් අතර අපි සාක්කුවට අත දාන පැත්තට තියෙනවා external intercostal muscles. ඒත් එක්කම diaphragm එක. හරි. ඉතින් අපි diaphragm එක බලමු. සාමාන්‍යයෙන් full ප්‍රාශ්වාසයක් ඉවරුනාට පස්සේ diaphragm එක තියෙන්නේ full relax form එක. කියන්නේ දිග වැඩි මෙනෙහිම curve එකක් විදිහට තමයි තියෙන්නේ. නමුත් අපි ආශ්වාසයක් කරන්න පටන් ගත්තාම මේක contract වෙලා දිග අඩු වෙලා මෙන්න මෙහෙම flat වෙනවා. flat වෙනකොට ඒකට ගෑවිලා තියෙන ලං එකත් මෙහෙම ඇදගෙන පල්ලෙහාට එනවා. එතකොට ලං එකේ පරිමාව වැඩි වෙනවා. හරි. එතකොට මේ chest cavity එකේ පරිමාව වැඩි වෙන්න පුළුවන් අක්ෂ තුනක් තියෙනවා, axes තුනක් තියෙනවා. එකක් තමයි vertical axis එක, horizontal axis එක, අනිත් එක තමයි මෙහෙම පෑන යනවා මෙහෙම ඇතුළට ගහුවාම එන axis එක. ඒ කියන්නේ anterior posterior axis එක. මේ diaphragm එකේ movement එකකින්ද vertical axis එකේ පරිමාව වැඩි වෙනවා. ඒත් එක්කම මේ external intercostal වලින් මේ contract වුණාම මේ ribs මේ පැත්තට අදිනවා. එතකොට සාමාන්‍යයෙන් උඩින් බැලුවම මෙන්න මේ වගේ තියෙන rib cage එක මෙන්න මේ පැත්තට පොඩි movement එකක් තියෙනවා. මෙහෙම තියෙන එක මේ පැත්තට යනවා. මේකට අපි කියනවා bucket handle movement එක කියලා. bucket handle movement එක කියලා. මේ bucket handle movement එකකින්ද horizontal axis එකේ anterior posterior axis එකේ පරිමාව වැඩිවීමක් වෙනවා. ඒත් එක්කම මේ internal intercostals අදින හින්දා ribs උඩට move වෙනවත් එක්කම මේ sternum එක සාමාන්‍ය මෙන්න මේ විදිහට තියෙන sternum එක පොඩ්ඩක් මෙහෙම වෙනවා. right මේ තියෙන එක මෙහෙම වෙනවා. ඒකට අපි කියනවා pump handle movement එක කියලා. මේ pump handle movement එකකින්ද anterior posterior axis එකේ පරිමාව වැඩි වෙනවා. එතකොට ඔන්න diaphragm එක සහ internal intercostals විසින් ලං එකටයි partialටයි sternum එකටයි දෙන බලපෑම හින්දා උරස් කුහරේ පරිමාව වැඩි වෙනවා. උරස් කුහරේ එතකොට chest cavity එකේ පරිමාව වැඩි වෙනකොට මෙන්න මේ pleura එක chest cavity එකත් එක්කම diaphragm එකත් එක්කම ඇදෙනවා. ඒක ඇදෙනකොට මෙන්න මේ interpleural space එකේ පීඩනය අඩු වෙනවා. එතකොට මේ pleura එකයි මේ ලං එකත් එක්ක මෙහාට expand වෙනවා. එතකොට තමයි ලං එකේ පරිමාව වැඩි වෙලා ලං එකේ පීඩනය අඩු වෙන්නේ. ඒක තේරෙනවද? එතකොට මේක active process එකක්. ඊට පස්සේ අපි expiration වලට ගියාම expiration වලදී වෙන්නේ normal expiration වලදී
අපිට ලොකුවට දෙයක් කතා කරන්න තියෙන්නේ අර කන්ට්‍රැක්ට් වෙන මසල් ඔක්කොම රිලැක්ස් වෙනවා. එතකොට අර උන මූව්මන්ට්ස් ටික ඔක්කොම අනිත් පැත්තට වෙනවා. ඒක පැසිව් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ ATP වැය වෙන්නේ මසල් කන්ට්‍රැක්ට් වෙනවා රිලැක්ස් වෙන එක විතරයි වෙන්නේ. දැන් උතන තියෙනවා normal. එහෙම නැත්නම් quiet. Inspiration, quiet inspiration, මේක expiration එකකට නැත්නම් expiration සහ deep කියලා දෙකක්. normal එකේදී මං කිව්ව ටිකම තමයි වෙන්නේ. deep එකේදී වෙන්නේ process ටිකම තමයි. හැබැයි තව muscles කීපයක් දායක වෙනවා. deep inspiration එකේදී අපි කියන rib cage එක උඩට උස්සන්න පුළුවන්. parachute උස්සන්න පුළුවන් ඕනම muscle එකක් මේකට දායක වෙන්න පුළුවන්. ඒ යටතේ එතකොට අපි දන්නවා බෙල්ලේ තියෙනවා serratus and බෙල්ලේ තියෙනවා scalenus muscles. මේ තර්ඩ් එක දිගන ගනි මෙතනින් anterior එකයි middle එකයි ගොඩක් වැදගත් වෙනවා මෙතනදී. ඊට පස්සේ බෙල්ලේ තියෙනවා sternocleidomastoid කියලා muscle එක. ඒක දායක වෙනවා. ඊට පස්සේ එතනින් හරි ගියාම මම thorax antrum ඉගෙන ගන්නකොට කතා කරනවා serratus anterior කියලා muscle එකක්. ඔය muscles ටික දායක වෙනවා. ඒත් එකම deep expiration එකේදී අපි කිව්වා normal expiration කියන්නේ passive process එකක්. නමුත් deep expiration එක කියන්නේ active process එකක්. මේකෙදි වෙන්නේ අපේ දැන් කුහර දෙක මෙහෙම තියෙන අපි තියෙනවා උරස් කුහරේ තියෙනවා මේක අතර ඩයෆ්‍රෑම් එක තියෙනවා මේක මසල් එකක් මේක නැමෙන්න මෙහෙට යන්න පුළුවන් උදර කුහරේ තියෙනවා හදිසිය හරි උදර කුහරේ පීඩනය වැඩි වුණොත් මේ ඩයෆ්‍රෑම් එක මෙන්න මෙහාට ඉස්සෙනවා එහෙට ඉස්සෙනකොට මෙතන පීඩනය වැඩි වෙලා මේ වාතය එළියට යන්න පුළුවන් ඒ හින්දා deep expiration එකේදී වෙන්නේ මේ බඩේ තියෙනවා rectus abdominis කියලා මසල් එකක් ඒත් එක්කම oblique muscles වගේක් තියෙනවා මෙන්න මේවා contract වෙලා මෙතන පීඩනය වැඩි කරලා මෙතන පීඩනය වැඩි කරලා expiration එක කරනවා right එතකොට mechanics of breathing එක කියන්නේ breathing ක්‍රියාවලිය වෙන එක ගැන ඔය ටික දැනගෙන ඉන්නට ඕන හරි අපි දැන් බලමු අපි respiration එකේ එක එක pressures කීපයක් ගැන අපි කතා කරන්න තියෙනවා ඒවා මොනවද කියලා බලමු ඉස්සෙල්ලාම ඕනම නෝට් එකක් කියවද්දී ඔයාලට හම්බෙයි intra pulmonary pressure එක කියලා intra pulmonary pressure කියන්නේ ඕනම අවස්ථාවක ලං එකක් ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක. මෙතන ලං එක ගර්තයක් ඇල්වියෝල් එකක් ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක. ඊට පස්සේ යාළුවන්ට ඉන්ට්‍රාප්ලූරල් ප්‍රෙෂර් කියලා. ඉන්ට්‍රාප්ලූරල් ප්‍රෙෂර් කියන්නේ දන්නවා ලං එකක් ගත්තාම ලං එක වටේට තියෙනවා විසරල් ප්ලූරා එක. ඊට එළියෙන් තියෙනවා පැරයිට් ප්ලූරා එක. ඔය දෙක අතර තියෙන ප්ලූරල් කැවිටි එක. මෙන්න මේ ප්ලූරල් කැවිටි එකේ තියෙන ප්‍රෙෂර් එක තමයි ඉන්ට්‍රාප්ලූරල් කියලා කියන්නේ. ඊළඟට එන්න පුළුවන් transmural දැන් අපි දන්නවා ඉන්ට්‍රා කියන්නේ ඕන වෙලාවක ඇතුළක තියෙන ප්‍රෙෂර් එකක්. ට්‍රාන්ස් කියන්නේ මොකක් හරි දෙකක් ඒ කියන්නේ මේ මෙම්බ්‍රේන් එක දෙපැත්තේ තියෙන ප්‍රෙෂර් එකක්. මියුරල් කියලා කියන්නේ ඕනම මෙම්බ්‍රේන් එකක් දෙපැත්තේ තියෙන ප්‍රෙෂර් එකකට කියන්න යන පොදු වචනයක් තමයි මියුරල් කියලා කියන්නේ. ඒත් ට්‍රාන්ස්මියුරල් ප්‍රෙෂර් කියලා වලට දුන්නත් එහෙම මතක තියාගන්න සාමාන්‍යයෙන් ට්‍රාන්ස්මියුරල් කියලා අහන්න පුළුවන් respiration වල මෙන්න මෙහෙම මේ මුළු මෙහෙම chest wall එක තියෙනවනේ. මෙන්න මේ chest wall එකේ ඉන්න මෙතන තියෙන ප්‍රෙෂර් එක. හරි. ඒක නිකන් මතක තියාගන්න මේ වචනෙන් කියන්නේ මේක කියලා. ඊළඟට අපි බලමු කොහොමද මේ ප්‍රෙෂර්ස් respiration වෙනකොට වෙනස් වෙන්නේ කියලා. මෙහෙම graph එකක් ගැහුවොත් graph එකක් ගැහුවොත් මෙතනින් බිඳුව කියලා ගමු. බිඳුව කියන්නේ atmospheric pressure එකට සමානයි කියන එක. එතකොට අපි ඉස්සෙල්ලම බලමු intrapulmonary කියන්නේ lungs ඇතුලේ pressure එක කොහොමද යන්නේ කියලා. මෙතනට යනකම් අපි ගන්නවා inspiration මේ ටික expiration inspiration expiration හරි ඒතර අපි දන්නවා inspiration වෙනකොට මුල හරියේදී එන්නේ වාතය වායුගෝලයේ ඉඳලා lungs ඇතුළට ඒතර lung එකේ pressure එක අඩු වෙන්න ඕනි inspiration එක ඉවර වෙනකොට ඉවර වෙනවා කියන්නේ lung එකේ වාතය අතර pressure එක සමාන වෙලා එතකොට නේ වාතය එන එක නවතින්නේ එතකොට එහෙනම් ඉස්සෙල්ලා pressure එක අඩු වෙනවා හරි ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් එක එනකොට මෙන්න මේ ඉන්ස්පිරේෂන් එක ඉවර වෙන පොයින්ට් එක එනකොට ඒ ප්‍රෙෂර් එක ආයෙත් වායුගෝලීය පීඩනයේ තත්ත්වයටම එනවා. එතකොට මේක ඍණ මොකක් හරි ගානක් එකක් යන ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. එක්ස්පිරේෂන් වෙනකොට අපි දන්නවා ලංග්ස් වල ඉඳන් යන්න ඕනි වාතය වායුගෝලයට. එහෙනම් ලංග්ස් වල පීඩනය වැඩි වෙන්න ඕනි. ඉන්ට්‍රාපල්මනරි ප්‍රෙෂර් එක වැඩි වෙන්න ඕනි. මෙහෙම යනවා. ඒත් එක්කම එක්ස්පිරේෂන් එක ඉවර වෙනකොට ආයේ වායුගෝල පීඩනයට එන්න ඕනි. එතකොට තමයි වාතය යන එක නවතින්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි
ඒකේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එක වෙන්නේ. ඒත් එක්කම බලන්න ඕනේ ඉන්ට්‍රා ප්ලූරල් ප්‍රෙෂර් එක මෙහිම කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඔයාලා මේ වෙනකොට දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් ඉන්ට්‍රා ප්ලූරල් ප්‍රෙෂර් එක වායුගෝලීය පීඩනයටත් අපි හිතමුකෝ මෙන්න මේ අවස්ථාව තියෙනවා කියලා. මේ අවස්ථාව හරි මේ අවස්ථාව හරි කියන්නේ වායුගෝලීය පීඩනය ලංස් ඇතුළේ පීඩනය සමානයි. එහෙම අවස්ථාවක ඉන්ට්‍රා ප්ලූරල් ප්‍රෙෂර් එක වායුගෝලීය පීඩනයට වඩා අඩුයි. ඒකට හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි chest wall එක හැම වෙලෙම බලන්නේ එළියට expand වෙන්න. එතකොට expansion of the chest wall. chest wall. pleural එක එහෙම නැත්නම් lungs වල අපි lungs වල තියෙන elastic tissues. ඒ elastic tissues වලින් හැම වෙලෙම බලන්නේ lung එක collapse කරලා දාන්න. ඒ හින්දා lung එක බලනවා collapse වෙන්න. එතකොට lung collapse වෙන්න බලනවා. එතකොට මොකද වෙන්නේ මේ අපි මේ chest wall එක මෙහෙම ගමු pleural දෙක අමතක කරලා දාමු. මොකද මේ දෙකට ඇල්ලන් තියෙන්නේ. chest wall එක බලනවා මෙහෙට යන්න, lung එක බලනවා හැම වෙලේම මෙහෙට යන්න. ඒ හින්දා මෙතන volume එක වැඩි වෙන්න බලනවා. ඒ හින්දා මෙතන pressure එක හැම වෙලේම අඩු වෙනවා. ඒත් එක්කම තුන්වෙනි හේතුව තමයි මෙතන තියෙනවා කියන අපි fluid එකක්. ඒ fluid එක lymph nodes වලින් lymph vessels වලින් හැම වෙලේම අයින් කරනවා. එතකොට action of lymph vessels. එතකොට මේකේ පරිමාව හැම වෙලේම වැඩි වෙන්න බලනවා. ඒත් එක්කම ෆ්ලුයිඩ් එක අතර අයින් කරන හින්දා මෙතන රික්තයක් නෙමෙයි. නමුත් ඒ වගේ හිඩසක් ඇති වෙනවා. හිඩස ඇති වෙන හින්දා හැම වෙලේම ප්‍රෙෂර් එක අඩු වෙනවා. මේකේ වැදගත්කම තමයි අපි කියන්නේ මේ ලං එකේ කොලැප්ස් වෙන්න බලනවා කියලා. මේ කොලැප්ස් වෙන්න බලන එකට ප්‍රතිවිරුද්ධ බලයක් තිබ්බ නැත්නම් ලං එක කොලැප්ස් වෙනවා. නමුත් මෙතන පීඩනය අඩු වෙන හින්දා අපි දන්නවා පීඩනය අඩු වුනහම හිස් තැනකට හැම දෙයක් මැද ගන්න බලනවා. ලං එකට මේ පැත්තට ෆෝස් එකක් එනවා. chest wall එක ලොකුවට expand වෙන්න දෙන්න නැතුව මේ පැත්තට ෆෝස් එකක් ඇවිල්ලා තියාගන්න. හින්දා ලං එකයි chest wall එකයි හරි තැන තියාගන්න මෙන්න මේ අඩු ප්‍රෙෂර් එක උදව් වෙනවා. හරි. එතකොට ඉන්ට්‍රාපල්මනරි ප්‍රෙෂර් එක වායුගෝලීය ප්‍රෙෂර් එකට සමාන වෙන අවස්ථාවෙත් ඉන්ට්‍රාප්ලූරල් ප්‍රෙෂර් එක අඩු අගයක තමයි තියෙන්නේ. මොකක් හරි ඍණ සාමාන්‍ය අගයක තියෙනවා. හරි. එහෙනම් මෙතනින් තමයි එක පටන් ගන්නවා. ඒත් එක්කම ලං එකේ එක්ස්පෑන්ඩ් එක උපරිම තත්ත්වයකට වෙනකම්ම ඉන්ට්‍රාප්ලූරල් ප්‍රෙෂර් එක අඩු වෙන්න ඕනේ. මොකද මේක වගේ ඉන්ස්පිරේෂන් එකේ භාගයකදී ඉන්ට්‍රාප්ලූරල් ප්‍රෙෂර් එක අඩු වෙලා වැඩි වෙන්න පටන් ගත්තොත් ලං එක එකපාරට ඉන්ස්පිරේෂන් එක හරියට වෙන්නත් කලින් කොලැප්ස් වෙනවා. ඒ හින්දා මේ ප්‍රෙෂර් එක මෙන්න මෙහෙම අඩු වෙනවා ඉන්ස්පිරේෂන් එක වෙනකම්. ඊට පස්සේ එක්ස්පිරේෂන් එක වෙනකොට වැඩි වෙනවා. මේ ගන්නට වැඩි වෙලා කලින් තිබ්බ ගන්නට එනවා. මේ මතක තියාගන්න මේ ඉන්ට්‍රාප්ලූරල් ප්‍රෙෂර් එක මේ වගේ අර මෙහෙම රේට් එකකට නෙවෙයි යන්නේ ඉන්ස්පිරේෂන් එක වෙනකම්ම අඩු වෙනවා. මොකද ඉන්ස්පිරේෂන් එක මාගෙදී මේ වගේ වැඩි වෙන්න ගියොත් ලං එක කොලැප්ස් වෙලා යනවා. ඊළඟට අපිට බලන්න තියෙන concept එක තමයි lung compliance එක කියන්නේ මොකක්ද කියලා. compliance එක කියලා කියන්නේ අපි ඒකක පීඩන වෙනසක් දුන්නා. delta p සමානයි 1යි අපි ගමුකෝ මේකට රසදිය මිලිමීටර කියලා. මෙහෙම වෙන්න ඕනේ. මොකක් හරි ඒකක පීඩන වෙනසක් දුන්නා. ඒ පීඩන වෙනස සඳහා අපි කතා කරන ලං එකේ හින්දා ලං එකේ සිදුවෙන පරිමාව වෙනස. මේක තමයි අපි කියන්නේ compliance එක කියලා. හරිද? එතකොට මේ compliance එක ලිමිට් වෙන ෆැක්ටර්ස් මොනවද? දැන් එහෙම ලිමිට් වෙන ෆැක්ටර්ස් මොනවත් නොතිබ්බනම් අපි පොඩි පීඩන වෙනසක් දුන්නම ලං එක පුපුරලා යනවා. හරි. එතකොට ලිමිට් වෙන ෆැක්ටර්ස් විදියට අපි ප්‍රධාන වශයෙන් ෆැක්ටර්ස් දෙකක් කතා කරනවා. පළවෙනි එක තමයි අපි අර කතා කරපු ඉලාස්ටික් ෆෝසස්. සාමාන්‍යයෙන් ලිමිට් කරන ෆැක්ටර්ස් දෙකෙන් ඇතිවෙන ඉෆෙක්ට් එකෙන් සම්පස්ත ඉෆෙක්ට් එකෙන් තුනෙන් එකක් දෙන්නේ මේ ඉලාස්ටික් ෆෝසස් වලින්. දෙවෙනි එක තමයි සර්ෆස් ටෙන්ෂන්. නැත්නම් පෘෂ්ඨිකාතති. ඒක වෙන්නේ මෙහෙමයි. මේ ඉලාස්ටික් ෆෝසස් වෙන්නේ ලං එකේ ගර්ත අතර තියෙන ඉලාස්ටින් වගේ ඇදෙන්න පුළුවන් ටිෂුස් හින්දා. සර්ෆස් ටෙන්ෂන් එක එන්නේ ලං එකේ ගර්තයක් ගත්තොත් එහෙම නැත්නම් ඇල්වියෝල් එකක් ගත්තොත් මේ ඇල්වියෝල් එක ඇතුලේ තියෙන ඔයාලා දන්නවා තරලයක්. මේක බයෝකෙමිස්ට්‍රි වලට මීට වඩා හොඳ කතා කරලා ඇති. මේ තරලේ මම මේ කතා කරන්නේ සර්ෆැක්ටන්ට් නෙවෙයි. මේක තියෙනවා පොඩි වෝටරි සබ්ස්ටන්ස් එකක් ලයින් කරගෙන. හරිද? ඕකෙන් අපි දන්නවා මෙතන එයා තියෙන්නේ මෙතන තියෙන වෝටර් මේ පැත්තට සර්ෆස් ටෙන්ෂන් එකක් ඇති කරන සමස්ත බලය මේ පැත්තට. මම හිතන්නේ A level physics මතක තියනවා නම් මේක තේරෙයි. right? එතකොට ඔය ලං එකේ තියෙන හැම ගර්තයකම සමස්ත
බලපෑම් බැලුවහම වෙන්නේ එක ගර්තයක එන සර්ෆස් ටෙන්ෂන් එකකින්ද ගර්තය එක්ස්පෑන්ඩ් වෙන එක නවත්ත වෙනවා. එතකොට හැම එකක්ම ගත්තාම ලං එක සම්පූර්ණයෙන් එක්ස්පෑන්ඩ් වෙන එක අඩු කරනවා. මෙන්න මේ සර්ෆස් ටෙන්ෂන් එකේ ඉෆෙක්ට් එක අඩු කරන් ඉන්නේ සර්ෆැක්ටන්ට් වලින්. ඒවා ස්ට්‍රාය වෙන්නේ type 2 cells epithelial cells. right? සර්ෆැක්ටන්ට් වලින් කරන්නේ මෙන්න මෙහෙම අපි ගත්තොත් තරල ලේයක තියනවා කියලා. මෙන්න මෙහෙම තරලේ හැදලා තියෙන මොලිකියුල්ස් තියෙනවා නම් මෙන්න මෙහෙම සර්ෆැක්ටන්ට් එකක් මැදින් පයින්නවා. right? එතකොට මෙන්න මේ මොලිකියුල්ස් අතර තියෙන බල අඩු කරනවා. ඒ බල අඩු නම් සර්ෆස් ටෙන්ෂන් එක අඩුයි. right? එතකොට මේ සර්ෆස් ටෙන්ෂන් එක සර්ෆැක්ටන්ට් තිබ්බට යම් සර්ෆස් ටෙන්ෂන් එකක් තියෙනවානේ. අපි කියනවා මේක මේකෙන් 3යි ඉතුරු 3 දෙකම කරන්නේ මෙන්න මේ සර්ෆස් ටෙන්ෂන් එකෙන් කියලා. මේ සර්ෆැක්ටන්ට් වලින් කරන කාර්ය මම ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම ෆිසියොලොජි වලට ඕනේ නැති හින්දා කවුරු හරි ඉන්ට්‍රෙස්ටඩ් නම් A level පොඩ්ඩක් 10 වෙනි පාඩමට හිත බලන්න. අපේ සිලබස් එක 10 වෙනි පාඩම. අර බැලුන් දෙකක් දීලා ලොකු බැලුමයි පොඩි බැලුමයි දීලා ඔහොම ගානක් එහෙම හදලා ඇති මේ සමීකරණ මෙහෙම 2tr සර්ෆස් ටෙන්ෂන් එකේ හින්දා මේ පොඩි බැලුමේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ හින්දා හැම වෙලෙම පොඩි බැලුමේ තියෙන වාතය මෙහෙට යනවා. පොඩි බැලුම කොලැප්ස් වෙනවා. ඊට පස්සේ මේක තව එකකට සම්බන්ධ වෙනවා. මීට වඩා ලොකු එකක් නම් ඒක කොලැප්ස් වෙනවා. ඔහොම ගිහලා මුළු සිස්ටම් එකම කොලැප්ස් වෙනවා. ඒක ඉන්ට්‍රෙස්ටඩ් අය ඉන්නවා නේ ඒක බලන්න. හරි. දැන් මෙතනින් මම කියන්නම් දැන් ඇඟේ සර්ෆැක්ටන්ට් හැදෙන්න පටන් ගන්න කාලයක් තියෙනවා. ඒක වෙන්නේ අපි අම්මගේ බඩේ ඉන්නකොට. එතකොට සාමාන්‍යයෙන් සති මට මතකද සති 26 ඉඳන් 32 වෙනකම් තමයි ඕක වෙන්නේ. right? එතකොට මීට කලින් මේ 36ට කලින් ආවොත් එළියට ගන්න සිද්ධ වුණොත් ප්‍රීටර්ම් බේබි කෙනෙක් එයාගේ සර්ෆැක්ටන්ට් නැහැ. ඒ හින්දා එයාට තනියම හුස්ම ගන්න බෑ ලං එක කොලැප්ස් වෙනවා. මේකට අපි කියනවා IRDS infant respiratory distress syndrome. හරි. මේක බයෝකෙමිස්ට්‍රි වල තව කතා කරයි. මෙහෙම තියෙනවා ARDS කියලා adult respiratory distress syndrome කියලා එකකුත් තියෙනවා සර්ෆැක්ටන්ට් නැති වුණා. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ලං කම්ප්ලයන්ස් එක ලංස් වල විතරක් කම්ප්ලයන්ස් එක අපි කියනවා 1 cmH2O ට. ඒ කියන්නේ ජල සෙන්ටිමීටර් 1ක පීඩනයකට. ඒ කියන්නේ ජලය වතුර සෙන්ටිමීටර 1ක් පුරවලා බලුවහම මේ පතුලේ තියෙන පීඩනයට මේ සාපේක්ෂව පතුලේ තියෙන පීඩනය වගේ පීඩනයක් දුන්නොත් මිලිලීටර් 200ක පරිමාණ වැඩිවීමක් වෙනවා කියලා කියනවා. හැබැයි මේක හැම වෙලේම එක විදිහට තියෙන්නේ නැහැ. ඒ කියන්නේ ලං එක හිතන්නේ ලං එක දැනටමත් පිරලා තියෙනවා 1 ලීටරයක්. එතකොට අපිට එනවා මිලිලීටර් 200ක්. ඕක වැඩි වෙනකොට කම්ප්ලයන්ස් එක වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. හරි. ඒක මෙන්න මෙහෙමයි. අපි දන්නවා අපි බැලුමක් පුම්බන්න එක. අපි ඉස්සෙල්ලාම දිමු graph එකක් මෙහෙම. මෙහෙම graph එකක් ඇඳලා transpulmonary pressure එකට එදිරිව lung volume එක transpulmonary කියලා අපි කියන්නේ ලං එක ඇතුලේ එළියේ තියෙන pressure difference එක. අපි normal කෙනෙක්ගේ ගත්තොත් ලං එක කොයි වෙලාවකවත් සාමාන්‍ය බිඳුවටම බහින්නේ නැහැ නේ volume එක. ඒකට යම් volume එකක් තියෙනවා. මේක අපි ඉස්සරට කතා කරමු. මුලින්ම ලං එක පිරෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි හිතමු අපි බැලුමක් පුම්බනවා කියලා. බැලුම මුලින්ම පුම්බනකොට අපි දන්නවා එතන පොඩි වෙලාවක් තියෙනවා අපිට වොලියුම් එක වැඩි කරන්න අමාරු. ඒකට හේතුව දැන් ඉලාස්ටික් ෆෝසස්. ඒකට හේතුව මේ දැන් ඉලාස්ටික් ෆෝසස් දෙන්නේ ඉලාස්ටින් ඇදෙන ටිෂු වලින්නේ. ඒවත් දෙත් දිග අඩුවට තියෙන. ඒකට ඒව අඩුවට තියෙනකොට අදින්න අමාරුයි මුලදී. ඒත් එක්කම මේ ගර්තත් පොඩි. එතකොට ගර්ත පොඩි වෙනකොට මේ තරලේ කන්සන්ට්‍රේෂන් එක වැඩි. කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනකොට සර්ෆස් ටෙන්ෂන් එකත් වැඩි. ඒ හේතු දෙකින්ම මුලින් චුට්ටක් අමාරුයි ලං එක අදින්න. එහෙනම් චූටි ෆේස් එකක් එනවා. ඒකෙදි ලං එකේ වොලියුම් එක වැඩි කරන්න අමාරුයි. නමුත් මේක අපිට ලොකුවට දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ලං එක හැම වෙලේ කොයි වෙලාවකවත් වොලියුම් එක බිඳුවට බහින්නේ නැහනේ. බිඳුවට බැස්සොත් නම් හොඳට බලා ගන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැති හින්දා අපි මේ graph එකට ගන්නේ නැහැ. ඒක පොඩි ෆේස් එකක්. ඒක අමතක කරන්නත් පුළුවන්. ඊට පස්සේ ෆේස් එකක් එනවා. ඒකෙදි හොඳටම ප්‍රෙෂර් එක වැඩි කරනකොට ලං එක ඇදෙනවා. ඒ හින්දා මෙන්න මේ විදිහට ඒක වැඩි වෙනවා. ඊට පස්සේ දැන් ලං එක හොඳටම ඇදිලා තව ලං එක ඇදෙන්න බෑ. මොකද ටිෂු වල තව ඇදුනොත් ටිෂු පිපිරලා යනවා. ඒ හින්දා ආයි කම්ප්ලයන්ස් එක අඩු වෙනවා. මෙන්න මේ විදිහට තමයි normal curve එක යන්නේ. මං කිව්වා වගේ මෙන්න මේ කැලේ අපිට අමතක කර දාන්න පුළුවන්. මොකද ලං එකේ වොලියුම් එක කීරවත් බිඳුවට බහින්නේ නැති හින්දා. රයිට්. ඒකට මෙහෙම curve එකක් තමයි. ඕකේ මතක තියාගන්න ඕන පොයින්ට් එක වොලියුම් එක ගොඩක් වැඩි වුණාමයි වොලියුම් එක ගොඩක් අඩු වුණාමයි ලං එකේ කම්ප්ලයන්ස් එක අඩුයි. අර මැද ඒරියා එකේ තමයි හොඳම කම්ප්ලයන්ස් එක දෙන්නේ. ඒක තමයි අපි මේ 200 කියලා ගන්නේ. හරි.
දැන් සමහර ලෙඩ තත්ත්වවලදී මේ කම්ප්ලයන්ස් එක වෙනස් වෙන්න පුළුවන්. අපි මෙතනදී එහෙම සිටුේෂන්ස් දෙයක් ගැන කතා කරමු. පළවෙනි එක තමයි එම්ෆිසීමා. එම්ෆිසීමා අපි ඉස්සරහටත් කතා කරන එම්ෆිසීමා වල වෙන්නේ සාමාන්‍යයෙන් අපි ගර්තයක් ගත්තොත් මේ ගර්තයේ වටේ තියෙන ටිෂු ඔක්කොම ඩැමේජ් වෙලා විනාශ වෙලා යනවා මේවා. ගර්තයේ වෝල් එකත් එක්ක. එතකොට එහෙම විනාශ වෙනකොට අපි අර කතා කරපු ඉලාස්ටික් ෆෝසස් තියෙන ඉලාස්ටික් ටිෂුත් විනාශ වෙලා යනවා. එතකොට ඉලාස්ටික් ටිෂු විනාශ වෙලා යනවා නම් ළඟේ කොලැප්ස් කරන ටිෂු අඩු වෙනවා. එතකොට ලංකට ඕන විදිහකට එක්ස්පෑන්ඩ් වෙන්න පුළුවන්. හින්දා කම්ප්ලයන්ස් එක වැඩි වෙනවා. එතකොට එම්ෆිසීමා වගේ ආවොත් මෙන්න මේ විදිහට තමයි මේ කර්ව් එක බලා ගන්න පුළුවන්. හරි එම්ෆිසීමා. ඊළඟට තව ලෙඩක් තියෙනවා ෆයිබ්‍රොසිස්. ඒකෙදි වෙන්නේ මේ ඇදෙන්න පුළුවන් ටිෂු ඇදෙන්න බැරි කොලජන් වගේ ටිෂු වලින් රිප්ලේස් වෙනවා. ඒතර දැන් ඉලාස්ටින් ටිෂු වලින් අනිත් පැත්තට ෆෝස් එකක් දුන්නට ඒව ඇදෙන්න පුළුවන් හින්දා ළඟ එක්ස්පෑන්ඩ් වෙන්නේ. කොලජන් වලට එක්ස්පෑන්ඩ් වෙන්න බෑ. එහෙම වුණාම ළඟේ කම්ප්ලයන්ස් එක අඩු වෙනවා. ඒ කියන්නේ හරියට නිකන් බැලුමක් වටේ බැලුම රබර්නේ බැලුමක් වටේ නිකන් මොන හරි මෙටල් එකක් මේ ආලේප කරනවා වගේ එතකොට එක්ස්පෑන්ඩ් වෙන්න බෑ. එතකොට ෆයිබ්‍රොසිස් වලදී කම්ප්ලයන්ස් එක අඩු වෙනවා. රයිට්. ඊළඟට මේ සර්ෆැක්ටන්ට් ලං එකේ තියෙන හින්දා එනවා ලං හිස්ටෙරිසිස් කියලා පොඩි ඉෆෙක්ට් එකක්. හිස්ටෙරිසිස් හිස්ටෙරිසිස් කියන්නේ අපි ලං එකේ ට්‍රාන්ස් පල්මනරි ප්‍රෙෂර් එකයි වොලියුම් එකයි අතර ග්‍රාෆ් එකක් ගැහුවොත් ඉන්ෆ්ලේෂන් වෙනකොටයි ඩිෆ්ලේෂන් වෙනකොටයි එන ග්‍රාෆ්ස් දෙක එක මත එක පිහිටන්නේ නැහැ. පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා. ඒක තමයි හිස්ටෙරිසිස් කියලා අපි කියන්නේ. අපි ග්‍රාෆ් එක ගහමු. හරි. මේ උඩට යනවා කියන්නේ ඉන්ෆ්ලේෂන් එකේදී ප්‍රෙෂර් එකත් එක්ක වොලියුම් එක චේන්ජ් වෙන හැටි. පල්ලෙහාට එන්නේ ඩිෆ්ලේෂන් වලදී. ඒ කියන්නේ ප්‍රශ්වාසයේදී වෙන හැටි. මේක තේරෙනවනේ මුලින් අර පොඩි ෆේස් එකක් තියෙනවා. කම්ප්ලයන්ස් එක අඩු ඊට පස්සේ කම්ප්ලයන්ස් එක වැඩි ෆේස් එක තියෙනවා ඊට පස්සේ ආයෙ කම්ප්ලයන්ස් එක අඩු ෆේස් එක තියෙනවා ඊට පස්සේ ඩිෆ්ලේට් වෙනකොටත් අපි දන්නවා අර ඉලාස්ටික් ෆෝසස් එහෙම ඇක්ටිව් වෙන්නේ ඒ ටිෂු එකේ දිග මැද හරියක් වෙනකොට ඒ තමයි මේ හරිය දැන් ඩිෆ්ලේෂන් කියන්නේ ඇක්ටිව් ප්‍රොසෙස් එකක් නෙවෙයිනේ ඒක පැසිව් ප්‍රොසෙස් එකක් අපි සාමාන්‍ය ප්‍රාශ්වාසයේදී මසල් කන්ට්‍රැක්ෂන් එකක් කරන්නේ නැහැ නිකන් රිලීස් වෙලා යන්න දෙන්නේ ඉලාස්ටික් ෆෝසස් ටිකට කොලැප්ස් කරන්න දෙනවා මසල් රිලැක්ස් කරනවා එතකොට ඉලාස්ටික් ෆෝසස් හොඳටම ක්‍රියාත්මක වෙන්න පොඩි වෙලාවක් යනවා මොකද දිග චුට්ටක් අඩු වෙන්න ඕනි. එතකන් ප්‍රෙෂර් එක අඩු වෙනකොට වොලියුම් එක හිමින් අඩු වෙන්නේ. ඊට පස්සේ එකපාරට අඩු වෙනවා. ඊට පස්සේ හිමින් අඩු වෙන ෆේස් එකක් යනවා. නමුත් ඇයි මේ දෙක එක මත එක තියෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි අපි දන්නවා අපි ආශ්වාස කරනකොට ATP ප්‍රමාණයක් වැය කරලා ශක්තියක් වැය කරන්න ඕනි. අන්න ඒක තමයි මේ මැද කෑල්ලෙන් නිරූපණය කරන්නේ. මේකට කියන්නේ work of breathing. right? work of breathing. මේක එක මත එක සම්පාත වෙනවා කියන්නේ work of breathing එකක් නැහැ. මේ work of breathing එන්න හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි අර කතා කරපු compliance එකට එරෙහිව තියෙන elastic forces with surface tension එක. හරි අපි work of breathing කරන එකෙන් 65%ක් විතර යනවා කියලා කියන ඔන්න compliance එකට විරුද්ධව ඇති කරන forces වලට විරුද්ධව ක්‍රියා කරන්නේ. දෙවෙනි එක තමයි අපි දැන් මේකේ කතා කරේ elastic ටිෂුස් වලනේ. එනකොට ලං එකේ තියෙනවා ඉලාස්ටිසිටි එකක් නැති ටිෂුස්. ඒවත් අපිට යම් ප්‍රමාණයක මූව්මන්ට් එකක් කරන්න ඕනි. ආශ්වාසය කරනකොට. අන්න ඒ ටිෂුස් මූව් කරන්න අපි කියනවා මේ work of breathing එකෙන් 7%ක් යනවා කියලා. තුන්වෙනි එක තමයි airway resistance. දැන් airways වල අපි දන්නවා දැන් අපි CBS වලට කතා කරනවා blood vessel එකකින් blood යනකොට පොඩි resistance එකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි යාවේකින් එයා යනකොට රෙසිස්ටන්ස් එකක් තියෙනවා. එතකොට අපි ආශ්වාසයේදී මේ යාවේස් ලොකු කරන්න ඕනි. ප්‍රාශ්වාසයේදී ආදී පොඩි වෙනවා. ඔන්න ඔය වගේ යාවේ රෙසිස්ටන්ස් එක අඩු කරන්න තව 23ක් යනවා කියලා කියනවා. හරි. එතකොට දැන් ඔයාලට පේනවා මේකේ වැඩිපුරම යන්නේ කම්ප්ලයන්ස් එකට එරෙහි ෆෝසස් දෙක. ඒ කියන්නේ ඉලාස්ටික් ෆෝසස් උයි සර්ෆස් ටෙන්ෂන් එකයි අයින් කරන්න. මේකිනොත් මේක තුනෙන් දෙකක් මේක තුනෙන් එකක්. සර්ෆස් ටෙන්ෂන් එක ක්‍රියාත්මක වෙන්න නම් ගර්තයක් ඇතුලේ තියෙන්න ඕනේ පෘෂ්ඨ දෙකක්. ඒ කියන්නේ වාතයයි තරලය අතර පෘෂ්ඨ තියෙන්න ඕනේ. අපි කොයි වෙලාවක හරි මැරිච්ච කෙනෙක්ගේ හරි ලං එකක් අරගෙන ඒක සම්පූර්ණයෙන් සේලයින් වල ගිල්දලා එතකොට මේ ඔක්කොම සේලයින් තියෙන්නේ. පෘෂ්ඨ දෙකක් නැහැ. ඒතකොට සර්ෆස් ටෙන්ෂන් එකක් නැහැ. නැති කළා ඒ ලං එකකින් මෙන්න මේ ග්‍රාෆ් එක අඳින්න ගත්තොත් ඔයාලට මේ ග්‍රාෆ් එකක් මෙන්න මේ විදිහට. මෙහෙමත් නේ. මෙන්න මේ විදිහට. චූ. ගිහිල්ලා ඒක මත චූටි work of breathing එකක් එක බලන්න. හරි.
එතකොට ඔයාලට පේනවා දැන් මේකේ work of breathing එක ගොඩක් අඩුයි. ඒකට හේතුව අර surface tension එක නැති වෙන හින්දා. එතකොට එතනක් තියෙනවා elastic tissue වලට එහෙම. නමුත් අර airway resistance කොහමද ළඟින් විතරයිනේ ගන්න අපිට ඒක ගන්න බෑ. නමුත් elasticity එක වෙනුවෙන් පොඩි work of breathing එකක් යනවා. එතකොට දැන් පරලගන්න දැන් මම මෙතන කිව්වා airway resistance එකත් මම කතා කරා ඊට පස්සේ කිව්වා අනිත් ලං එකේ තියෙන අනිත් tissues ගැන. එතකොට දැන් අපි මෙතන අරන් තියෙන්නේ transpulmonary pressure එක. එතකොට අපි කතා කරලා තියෙන්නේ ලං එක ගැන විතරයි. නමුත් airway resistance එක අදාළ කරගෙන ගහනවා නම් එහෙනම් අපි කෙලින්ම මුළු chest cavity එකටම තමයි ගහන්නේ. මේ ගන් chest cavity එකේ කොච්චර ප්‍රෙෂර් එකක් තියෙනවද දෙපැත්තේ chest cavity එකේ volume එක කොච්චර වෙනස් වෙනවද කියලා තමයි බලන්නේ. හරි. ඒක ප්‍රශ්නේ අහන විදියට define කරන්න පුළුවන්. ඊළඟ කතාව තමයි දැන් අපි අර 200 අගය ගත්තේ lungs වලටනේ. නමුත් අපිට ආශ්වාස ප්‍රාශ්වාසයේදී අපි lungs විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ අපිට මුළු chest cavity එකම වැදගත් වෙනවා. ඒකට අපි කියනවා chest cavity එකේ සම්පූර්ණ chest cavity එක ගත්තාම ඒකේ compliance එක මේ ගානෙන් භාගයක් විතර සමාන 110ක් වගේ තමයි වෙන්නේ. right? එතකොට MCQ එකක් වගේ හොත් chest cavity එකේ compliance එක lung එකේ compliance එකෙන් භාගයක් වගේ එනවා. ඒක මතක තියාගන්න. අපි යාවේ resistance එක ගැන පොඩ්ඩක් කතා කරමු. එයාවේස් වල රෙසිස්ටන්ස් එක රඳා පවතින සාධක දෙකක් මත ප්‍රධාන වශයෙන්. පළවෙනි එක තමයි අපි එක ටියුබ් එකක් එහෙම නැත්නම් එයා යන එක ටියුබ් එක ගැන කතා කරොත් ඒකේ රේඩියස් එක. රේඩියස් එක කියන්නේ හරි මේක රේඩියස් එක වැඩි වෙන්න රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. අනිත් එක තමයි ඒකේ සර්ෆස් ඒරියා එක. දැන් අපි මේ සර්ෆස් ඒරියා එක කියලා කතා කරන්නේ මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් රෙසිස්ටන්ස් එක ගන්නවා මුළු එයාවේ එකේම රෙසිස්ටන්ස් එක විදිහට. එතකොට අපි සර්ෆස් ඒරියා එක කියන්නේ ලංග්ස් දෙකේම තියෙන ට්‍රැකියා, බ්‍රොන්කසස්, බ්‍රොන්කියෝල්ස් ඔක්කොගෙම තියෙන සර්ෆස් ඒරියා එක. එහෙම නැත්නම් අපිට පුළුවන් කතා කරන්න ට්‍රැකියා එකේ රෙසිස්ටන්ස් එක. එතකොට අපි කතා කරන්නේ ට්‍රැකියා එකේ සර්ෆස් ඒරියා එක. එහෙම නැත්නම් කතා කරන්න පුළුවන් ප්‍රයිමරි බ්‍රොන්කයි දෙකේ. එනොත් අපි ගන්නේ ප්‍රයිමරි බ්‍රොන්කයි දෙකේ සර්ෆස් ඒරියා එක. එනතන සෙග්මෙන්ටල් බ්‍රොන්කස් වල අපි කතා කරන්න පුළුවන්. එහෙමත් ගන්නේ ලංග්ස් දෙකේම තියෙන සෙග්මෙන්ටල් බ්‍රොන්කස් වල සර්ෆස් ඒරියාස් ඔක්කොම එකට අරගෙන තමයි ගන්නේ. හරි. සර්ෆස් ඒරියා එකේ මේ කතා කරන්නේ මේ එක බ්‍රොන්කස් එක මේ පොඩි ටර්මිනල් බ්‍රොන්කියෝල් එකක් අරගෙන එහෙම නෙමෙයි එහෙමත් කතා කරන්න පුළුවන්. නමුත් අපිට ප්‍රශ්නයකට අර්ථ දක්වන්න වගේ ඕන වෙන්නේ අර විදියට. හරි මම උදාහරණයක් කියන්නම්. උදාහරණයක් විදියට අපි ගන්නවා දැන් මේ අපේ රෙස්පිරේටරි ට්‍රැක්ට් එකේ මොන ඒරියා එකේද වැඩිපුරම රෙසිස්ටන්ස් එක තියෙන්නේ කියලා. ඒකට ට්‍රැකියාස් තියෙනවා, ප්‍රයිමරි බ්‍රොන්කයි තියෙනවා, සෙකන්ඩරි තියෙනවා, සෙග්මෙන්ටල් තියෙනවා. ඒවයි එක ඒවයි තියෙන සර්ෆස් ඒරියාස් වෙනස් වෙනවානේ. ඒක තමයි පළවෙනි එක. සර්ෆස් ඒරියාස් වෙනස් වෙනවා. දෙවෙනි එක තමයි පල්ලෙහාට යන්න රේඩියස් අඩු වෙනවා. right? so රේඩියස් එක අඩු වෙනවා. පල්ලෙහාට යන්න සර්ෆස් ඒරියාස් වැඩි වෙනවා. මොකද අපි දන්නවා අපිට තියෙන එක ට්‍රැකියා එකයි. බ්‍රොන්කස් දෙකක් තියෙනවා. ඊට පස්සේ බ්‍රොන්කියෝල්ස් ඩයිකොටමස් මේ ඩිවිෂන් වෙන්නේ. ඒතකොට බ්‍රොන්කියෝල්ස් ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. සෙකන්ඩරි ගත්තාම තවත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට පල්ලෙහාට යන්න ප්‍රයිමරි බ්‍රොන්කස් වලට වඩා ප්‍රයිමරි බ්‍රොන්කියෝල්ස් වල තියෙන සර්ෆස් ඒරියා එක වැඩි. ඊට වඩා සෙකන්ඩරි බ්‍රොන්කියෝල්ස් වල වැඩි. අන්තිමට ගර්ත වල තමයි වැඩිම තියෙන්නේ. හරි. එතකොට මේ පල්ලෙහාට යන්න සර්ෆස් ඒරියා එක වැඩි වෙනවා, රේඩියස් එක අඩු වෙනවා. හරි. රේඩියස් එක අඩු වෙන හින්දා රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. සර්ෆස් ඒරියා එක වැඩි වෙන හින්දා රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. මේ දෙපැත්තට යන ෆැක්ටර්ස් දෙක හින්දා කොහොම හරි ඒගොල්ලෝ ටෙස්ට් කරලා හොයාගෙන තියෙනවා වැඩිපුරම රෙසිස්ටන්ස් එකක් දෙන්නේ සෙග්මෙන්ටල් බ්‍රොන්කියෝල්ස් වල කියලා. සෙග්මෙන්ටල් බ්‍රොන්කියෝල්ස්. right. ඒක නිකන් පොයින්ට් එකක් විදිහට මතක තියාගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ලං එකක් එක්ස්පෑන්ඩ් වෙනකොට කියන්නේ ආශ්වාසයේදී මේ ඔක්කොම ලං එක ඇතුළේ තියෙන එයාබේස් ලොකු වෙනවනේ. ලං එක්ස්පෑන්ඩ් වෙන එකෙන් ඒකත් ලොකු වෙනවා. එතකොට අපි ආශ්වාසය කරගෙන යනකොට එයාවේ එකේ රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. ප්‍රාශ්වාසය කරනකොට ආයි රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ඊට අමතරව අපේ ඇඟේ තියෙන වෙන ෆැක්ටර්ස් වලින් ඔය එයාවේස් වල රේඩියස් එක කන්ට්‍රෝල් කරලා රෙසිස්ටන්ස් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සිම්පැතටික් නර්වස් සිස්ටම් එකෙන් බ්‍රොන්කෝ ඩයලේෂන් කරනවා. ඩයලටේෂන් කියන්නේ ලොකු කරනවා. එතකොට රේඩියස් එක වැඩි වෙනවා. එතකොට රෙසිස්ටන්ස් අඩු වෙනවා. පැරායකින් ඒකේ අනිත් පැත්ත. ඊට අමතරව ලෝකල් ෆැක්ටර්ස් තියෙනවා ඔය හිස්ටමින් ඊට පස්සේ ස්ලෝ රියැක්ටිව් සබ්ස්ටන්ස් ඔෆ් ඇනෆිලැක්සිස් කියලා. මේවයින් සාමාන්‍යයෙන් ඇලර්ජික් රියැක්ෂන්ස් ඇති කරන්නේ. මේවයින් බ්‍රොන්කෝඩයිලේෂන්, බ්‍රොන්කෝකන්ස්ට්‍රික්ෂන් කරන්න පුළුවන්. එහෙම වුණත් රෙසිස්ටන්ස් එක වෙනස් වෙනවා. ඊට අමතරව අපේ මොකක් හරි ඉරිටන්ට් එකක් දුරු උදාහරණයක් විදිහට අපි ස්මෝක් කරන කෙනෙක් නම් ඒ ස්මෝක් ගිහිල්ලා එයාවේස් වලට ගියාම ඒවයි අකුල වෙනවා.
රේඩියස් එක අඩු කරනවා. ඒතකොට රෙසිස්ටන්ස් එක වැඩි කරනවා. මම මේ ෆැක්ටර්ස් ඔක්කොම මෙතන කියන්න යන්නේ නැහැ. නිකන් මතක තියාගන්න. ඇඟේ තියෙනවා එක එක මේ දෙක මතක තියාගන්න සිම්පතටික් පැරාසිම්පතටික්. අනිත් ඒවා ඉස්සරහට පැතොලොජි වල කතා කරන්න පුළුවන්. නිකන් මතක තියාගන්න මේ ෆැක්ටර්ස් වලින් මේ දේ කරන්න පුළුවන් කියන එක. තව පොඩි පොයින්ට් එකක් තියෙනවා. දැන් අපි මෙහෙම ගත්තොත් කයාවේ එකක් තියෙනවා මේක දෙකට බෙදෙනවා කියලා. මේකෙන් අපි හිතමු මෙතනින් යනවා තප්පරයට v කියලා වොලියුම් එකක් එයා. එතකොට මේක සමාන බෙදෙනවා v බෙදීම දෙක v බෙදීම දෙක විදිහට යන්නට ඕනේ. එතකොට මේ v එකට අපි කියනවා ෆ්ලෝ එක කියලා. ෆ්ලෝ වොලියුම් එක කියලා. ෆ්ලෝ එක සමාන වෙනවා සර්ෆස් ඒරියා එකටයි ගුණ කිරීම වෙලොසිටි එකට යන වේගයට. මේකෙන් වෙලොසිටි එක ගන්න පුළුවන් ෆ්ලෝ එක බෙදීම සර්ෆස් ඒරියා එක කියලා. මම ඉස්සෙල්ලත් කිව්වා අපි රෙස්පිරේටරි ට්‍රැක්ට් එකේ යට යන්න සර්ෆස් ඒරියා එක වැඩි වෙනවා කියලා. සර්ෆස් ඒරියා එක වැඩි වෙනකොට එහෙනම් ෆ්ලෝ එක එකම ප්‍රමාණය තියෙන්නේ. ෆ්ලෝ එකේ වෙනසක් නැහැනේ. මොකද අපි හුස්ම ගන්න රේට් එක වෙනස් කරන්නේ නැත්නම් ෆ්ලෝ එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යන උපරිම යන වාත පරිමාණය. එහෙනම් වෙලොසිටි එක අඩු වෙනවා. මේකේ වැදගත්කම තමයි අපේ ආශ්වාස වාතයේ තියෙන එක එක පොඩි පාටිකල්ස් බැක්ටීරියා රෝමයෝ ඉන්න පුළුවන්. ඒවා ගර්ත වලට යන්න කලින් මේ වෙලොසිටි එක අඩු වෙන හින්දා මියුකස් එකේ නදවගෙන තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒවා දැන් ට්‍රැකියා එකෙන් එහෙම එනකොට යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ට්‍රැකියා එකේ එනකොට වෙලොසිටි එක වැඩි හින්දා හැම ඔක්කොම ටික නදව ගන්න බෑ. අර තියෙන පොඩි පාටිකල්ස් එහෙම ගර්ත වලට යන්න ගිහිල්ලා බ්ලඩ් එක කන්ටැක්ට් වෙන්න කලින් මේ හරිය නදවල තියාගන්න පුළුවන්. ඒක තව එකක්. අපි මෙච්චර වෙලා කතා කරේ ලං එක ඇතුළට වාතය එන එක ගැන. ඕකෙන් තව පොඩි කැල්කියුලේෂන්ස් කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි පල්මනරි වෙන්ටිලේෂන් එක හොයන එක. වෙන්ටිලේෂන්. පල්මනරි කියන්නේ ලංග්ස් වලට උනාට අපි පල්මනරි වෙන්ටිලේෂන් එක කියලා ගන්න මුළු රෙස්පිරේටරි ට්‍රැක්ට් එකටම මිනිත්තුවක් ඇතුළේ එන වාත ප්‍රමාණය. එතකොට මම මේක රෙස්පිරේටරි ට්‍රැක්ට් එක කියන්නේ හේතුවක් තියෙනවා. අපි කිව්වා මුලදීම රෙස්පිරේටරි ට්‍රැක්ට් එකේ zones දෙකක් තියෙනවා conducting and respiratory zone එක කියලා. conducting zone එකේ කිසිම gas exchange එකක් වෙන්නේ නැති හින්දා ඒ conducting zone එකට පිටෙන වාතයෙන් අපිට ඇඟට ප්‍රයෝජනයක් නැහැ. ඒ හින්දා අපි ඒ conducting zone එකේ area එකට කියනවා dead space එකක් කියලා. මේක අපි anatomical dead space එක කියලා හඳුන්වනවා. හරි. එතකොට pulmonary ventilation කියන්නේ conducting zone එක. ඒ කියන්නේ anatomical dead space එකටයි respiratory zone එකට කියන්නේ ගර්ත alveolar ducts respiratory bronchioles ඔක්කොටම එන වාත ප්‍රමාණය තමයි pulmonary ventilation කියලා කියන්නේ. මේක සමාන වෙනවා අපි දන්න තව එක breathing cycle එකකදී respiratory system එකට එන වාත ප්‍රමාණයට අපි tidal volume එක කියනවා. ඒක ගුණ කිරීම මිනිත්තුවකට වෙන breathing cycle ගන්න. ඒ කියන්නේ respiratory rate. respiratory rate. මේක දැනගෙන ඉන්න ඕනේ. මේකෙන් ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. ඊළඟට දැන් pulmonary ventilation එක අපි ගත්තට අපිට ඇත්තටම gas exchange එකට බලපාන්නේ අර respiratory zone එකට එන වාත ප්‍රමාණය. ඒකට අපි කියනවා alveolar ventilation එක කියලා. ventilation. මේක tidal volume එකෙන් අපි අර dead space volume එක අඩු කරනවා. ඒ අඩු කළා respiratory rate එකෙන් ගුණ කරනවා. rating. හරි. ඒකට pulmonary and alveolar ventilation. සාමාන්‍යයෙන් මේකටත් වඩා මේකෙන් තමයි ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙන්නේ. මෙතන මතක තියාගන්න ඕනේ දැන් හිතන්න අපි pulmonary ventilation කියලා ගානක් හැදුවා මනුස්සයාගේ tidal volume එක ලීටර 0.5යි respiratory rate එක 15යි කියලා ගමුකෝ. එතකොට එනවා pulmonary ventilation එක 7.5 liters. ඒ මනුස්සයාගේ ඒ අවස්ථාවේ alveolar ventilation එක ලීටර් 0.5න් සාමාන්‍ය dead space volume එක මිලිලීටර් 150ක් වගේ වෙනවා. එතකොට 150යි. කියන්නේ මිලිලීටර් 350නේ. 350 15න් ගුණ කරාම මෙතන එනවා සාමාන්‍යයෙන් 5.25 ලීටර් මේ ගන්න. දැන් අපි හිතුවොත් මිනිස්සෙක් මොකක් හරි හේතුවක් හින්දා මිනිස්සයාගේ respiratory rate එක වැඩි කරනවා. හරිද? නිකම්ම respiratory rate එක වැඩි වුණොත් automatically tidal volume එක අඩු වෙනවා. ඒ කියන්නේ මනුස්සයා shortness of breathing කියලා හිතන්නකෝ. හයියෙන් හුස්ම ගන්නවා. එතකොට හුස්ම ගන්නේ ගැඹුර අඩු වෙනවා. එහෙම වුණාම pulmonary ventilation එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
උදාහරණයක් විදිහට අපි හිතමු මේ මිනිස්සයා රෙස්පිරේටර් රේට් එක 15 ඉඳලා 60ට වගේ වැඩි කරා. එතකොට ටයිඩල් වොලියුම් එක සාමාන්‍යයෙන් 0.2ක් වගේ වෙන්න අඩු වුණා කියලා. හරි. සෝරි 60 නේ මෙච්චර වැඩි වෙනවා කියන්නේ නෝමල් නේ අපි 30ක් ගමු. මේක දෙගුණු හින්දා අපි නිකන් හිතලා ගමු මේක භාගයක් වුණා කියලා. මෙහෙම නෙවෙයි වෙනස් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් આવුවොත් ඔයාලට ගන්න දෙනවා. එතකොට මෙයාට එන්න පුළුවන් අර පල්මනරි වෙන්ටිලේෂන් එක 7.5 ලීටර්ස්ම එයි. හරි ඒක ක්ලියර් නේ මේ ගන්න හදුවම. වැලියුවල වෙන්ටිලේෂන් එක බලුවහම 0.25න් 0.15ක් අඩු කරලා ඔක 30න් ගුණ කරාම alveolar ventilation එක 3 liters. දැන් බලන්න මෙතන pulmonary ventilation එකේ වෙනසක් නොවුනට alveolar ventilation එක කෙලින්ම අඩු වෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් අපිට exercise කරනකොට එහෙම වැඩි කරගන්න ඕන නම් අපේ pulmonary alveolar ventilation එක අපි කරන්න ඕනේ respiratory rate එක වැඩි කරනවත් එක්කම එක්කෝ respiration එකේ ගැඹුර ඒකාන්තම තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ගැඹුර තව වැඩි කරන්න ඕනේ. නැත්නම් වෙන්නේ pulmonary ventilation එක ගන්නට තිබ්බට alveolar ventilation එක අඩු වෙලා යනවා. දැන් අපි මෙතනට යනකම් වීඩියෝ එකේදී කතා කරා ලංග්ස් වලට කොහොමද වාතය එන්නේ කියලා. දැන් අපේ රෙස්පිරේටරි සිස්ටම් එකේ කාර්යය වාතය ආවට පස්සේ වාතයයි රුධිරය අතර ගෑස් එක්ස්චේන්ජ් එක කරන එකනේ. එහෙනම් ලං එකට රුධිරයත් එන්න ඕනේ. ඒ කියන්නේ ලං එක පර්ෆියුස් වෙන්න ඕනේ. අපි මේකෙන් බලමු ලං එක කොහොමද පර්ෆියුස් වෙන්නේ කියලා. පල්මනරි පර්ෆියුෂන් එක අපි කියනවා ලෝ ප්‍රෙෂර් සිස්ටම් එකක් කියලා. ඒ කියන්නේ අපි දන්නවා සිස්ටීමික් පර්ෆියුෂන්. ඒ කියන්නේ අපේ මේන් ඇඟ වටේ බ්ලඩ් යනකොට සිස්ටෝලික් ප්‍රෙෂර් එක 120ක් තියෙනවා, ඩයස්ටෝලික් ප්‍රෙෂර් එක 80ක් තියෙනවා සාමාන්‍යයෙන්. නමුත් මේ ගාන නෙවෙයි තියෙන්නේ පල්මනරි පර්ෆියුෂන් එකේ. ඔයාලා පල්මනරි පර්ෆියුෂන් එකට බ්ලඩ් එන්නේ පල්මනරි ආර්ටරි එකෙන්. ඒක එන්නේ රයිට් වෙන්ට්‍රිකල් එකෙන් උඩට. ඒකේ සාමාන්‍යයෙන් සිස්ටෝලික් ප්‍රෙෂර් එක එන්නේ 25ක් විතර, ඩයස්ටෝලික් ප්‍රෙෂර් එක එන්නේ 8ක්. අරකට වඩා ගොඩක් අඩු හින්දා මේකට ලෝ ප්‍රෙෂර් සිස්ටම් එකක් කියලා කියනවා. ඒත් එක්කම මේ පල්මනරි පර්ෆියුෂන් එකේ තියෙන කැපිලරි වල පොඩි වෙනස්කමක් තියෙනවා අනික් කැපිලරිස් වලට වඩා සහ බ්ලඩ් වෙසල් ඔක්කොගෙම. පල්මනරි පර්ෆියුෂන් එකට අදාළ වෙන බ්ලඩ් වෙසල්ස් වල ස්මූත් මසල් ප්‍රමාණය අඩුයි. ඒ හින්දා ඒවා ලොකු වෙන්න පොඩි වෙන්න අනිත් ඒවාට වඩා ලොකු හැකියාවක් තියෙනවා. ඔය දෙක නිකන් මතක තියාගන්න. දැන් පල්මනරි පර්ෆියුෂන් වල එක බලට රඳාපවතින සාධක පහක් තියෙනවා. පළවෙනි කාඩියක් අවුට්පුට් එක. ඒ කියන්නේ තප්පරයකට කොච්චර රුධිර ප්‍රමාණයක් හෘදයෙන් එළියට දානවද කියන එක. මේක වැදගත්. මොකද සම්පූර්ණ කාඩියක් අවුට්පුට් එකම ලංග්ස් හරහා යනවා. ඒක CVS වලින් තේරෙනවානේ. දෙවෙනි එක lung volumes, තුන posture and gravity, alveolar hypoxia, neural and metabolic factors. මේ අන්තිම එක අපි ලොකුවට කතා කරන්නේ. මේ හතර තමයි ලොකුවට කතා කරන්නේ. ඒකට කාඩියක් අවුට්පුට් එක ගත්තාම අපි උදාහරණයක් විදිහට එක්සර්සයිස් කරන වෙලාවක එහෙම අපිට වැඩිපුර ඔක්සිජන් රුධිරයට දෙන්න ඕනේ. ඔක්සිජන් වැඩිපුර රුධිරයට දෙන්නේ නම් වැඩිපුර රුධිරය ලංග්ස් හරහා යන්න ඕනේ. ඒ හින්දා කාඩියක් අවුට්පුට් එක වැඩි වුණාම වැඩිපුර රුධිරය ලංග්ස් හරහා යනවා. මේ වැඩිපුර රුධිරය යද්දී වෙන්න පුළුවන් භයානක දෙයක් තමයි පල්මනරි ප්‍රෙෂර් එක. ඒ කියන්නේ පල්මනරි කැපිලරිස් අතර හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. මේක වැඩි වුණොත් ඔයාලා CVS වල ටිෂු ෆ්ලුයිඩ් ගැන කතා කරද්දී කතා කරනවා අර ස්ටර්ලින් ෆෝසස් හතරක් ගැන. ඒකෙදි කතා කරනවා රුධිර නාලිකාවක ඇතුළේ හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක වැඩි වුණොත් එළියට යන්න මේ ෆ්ලුයිඩ්ස් එළියට යන්න තියෙන ෆෝස් එකක් වැඩි වෙනවා. එතකොට ඔක ලං එකේ වුණොත් මේ ඕනකට වඩා ෆ්ලුයිඩ්ස් එළියට ගිහිල්ලා මේවා ගර්ත ඇතුළට පිරලා පල්මනරි එඩීමා, ඒ කියන්නේ ලංග්ස් වල වතුර පිරෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක වළක්වා ගන්න නම් අපි කාඩියක් අවුට්පුට් එක වැඩි කරලා රුධිරය යවනවත් එක්කම බ්ලඩ් ප්‍රෙෂර් එක සීමාවක් කන්ට්‍රෝල් කරලා තියාගන්න ඕනේ. ඒක කරන්නේ ක්‍රම දෙකකින්. පළවෙනි එක තමයි අපි සාමාන්‍ය අවස්ථාවක මේ පල්මනරි බ්ලඩ් වෙසල්ස් වලින් බ්ලඩ් යනකොට හැම බ්ලඩ් වෙසල් එකෙම බ්ලඩ් යන්නේ නැහැ. සමහර ඒවා ගොඩක් යවනවා, සමහර ඒවා පොඩ්ඩක් යවනවා, සමහර ඒවා යවන්නෙම නැහැ වගේ. කැපිලරිස්. ඉතින් මේ කාඩියක් අවුට්පුට් එක වැඩි වෙනකොට මෙන්න මේ ලොකු දැනටත් ඇරලා තියෙන බ්ලඩ් වෙසල්ස් වල රේඩියස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඒවා ඩිස්ටෙන්ඩ් වෙනවා. එතකොට වැඩි බ්ලඩ් ප්‍රමාණයක් කවන්න බලන් ප්‍රෙෂර් එක අඩු කළා. අනිත් එක මේ වැහිලා තියෙන බ්ලඩ් වෙසල්ස් ඇරෙනවා. ඒකට අපි කියනවා රික්‍රූට්මන්ට් කියලා. ඉතින් ඔන්න ඔය process දෙකෙන් අපිට පුළුවන් වැඩි බ්ලඩ් ප්‍රමාණයක් ගියත් ප්‍රෙෂර් එක සමාන ප්‍රමාණයක ඒක රේන්ජ් එක මේන්ටේන් කරලා තියාගන්න. එතකොට පල්මනරි පර්ෆියුෂන් වලට බලපාන පළවෙනි සාධකය තමයි කාඩියක් අවුට්පුට් එක. දෙවෙනියට අපි කතා කරන්නේ lung volumes. දැන් මේකෙදි අපි කතා කරන්නේ ආශ්වාසයේදී ප්‍රාශ්වාසයේදී අපි ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට කොහොමද පර්ෆියුෂන් එකට බලපාන්නේ කියලා. මේ ලංග්ස් අතරේ තියෙන කැපිලරිස් අපි වර්ග දෙකකට බෙදනවා.
එකක් තමයි ඉන්ට්‍රා ඇල්වියෝල. ඒ කියන්නේ ඇල්වියෝල් අතර තියෙන ඇල්වියෝල් වල බිත්තියටම ගෑවිලා තියෙන බ්ලඩ් කැපිලරිස්. අනිත් ඒවා ඇල්වියෝල් වලින් එළිය තියෙනවා. එක්ස්ට්‍රා ඇල්වියෝල. ඉන්ට්‍රා ඇල්වියෝල එක්ස්ට්‍රා ඇල්වියෝල. මේවා ලං වොලියම්ස් වැඩි අඩු වෙද්දී හැසිරෙන්නේ දෙවිදියකට. දැන් හිතන්න ලං වොලියම් එකක් වැඩි වෙනකොට ඒ කියන්නේ මෙන්න මේ ගර්ත ලොකු වෙනවනේ. ගර්ත ලොකු වෙනකොට ගර්ත අතර තියෙන බ්ලඩ් වෙසල්ස් පොඩි වෙනවා. ඒවා ගර්ත වලින් තැල්ල යනවා. හරි. එතකොට මේවයි රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ඒ රේඩියස් එක අඩු වෙනවා, රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. නමුත් ගර්ත වලින් එළිය තියෙනවා නම් ලං එක ලොකු වෙනකොට ලං එකේ ඉලාස්ටික් ටිෂු තියෙනවනේ. ඒවා මේ බ්ලඩ් වෙසල්ස් උත් ඇදගෙන තමයි එහාට යන්නේ. ඒතකොට බ්ලඩ් වෙසල්ස් ලොකු වෙනවා. ඒ කියන්නේ එක්ස්ට්‍රා ඇල්වියෝල ඒවා ලොකු වෙනවා. ඒවයි රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. ලං වොලියම්ස් පොඩි වෙනකොට ඕකේ තනිකර අනිත් පැත්ත වෙන්නේ. ලං එක පොඩි වෙනවා කියන්නේ මේ ඉලාස්ටික් ටිෂු අනිත් පැත්තට එනවා. එතකොට මේවා පොඩි වෙනවා. රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ගත්ත පොඩි වෙන හින්දා මේවට එක්ස්පෑන්ඩ් වෙන්න හැකියාව හම්බ වෙනවා. ඉඩක් හම්බ වෙනවා. තවදුරටත් පොඩි වෙලා චප්ප වෙලා තියෙන්නේ. ඒ හින්දා මේවායි රෙසිස්ටන්ස් එක මේවා ලොකු වෙලා රෙසිස්ටන්ස් එක පල්ලෙහාට යනවා. හරි. එතකොට මම ඉස්සරත් කියනකොට කිව්වා මේවා CBS වලත් කියන්නේ නැති. බ්ලඩ් වෙසල් එකකින් බ්ලඩ් යනකොට ඒකේ රෙසිස්ටන්ස් එකට බලපානවා මේකේ රේඩියස් එක. දැන් මේකේ බැලුවහම ලං වොලියම්ස් වැඩි වෙනකොට ඉන්ට්‍රාල්වියෝල වල රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා, එක්ස්ට්‍රාල්වියෝල වල අඩු වෙනවා. ලං වොලියම්ස් අඩු වෙනකොට ඕකේ අනිත් පැත්ත වෙනවා. ඒ හින්දා අපි graph එකක් ඇඳ බලනවා ওই දෙකේම සමස්ත බලපෑම කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒකවල graph එක සයන්ටිස්ට්ලා graph එක ඇඳාම හොයාගෙන තියෙනවා functional residual capacity කියලා අපි මතක ඇති කතා කරා. අන්න එතෙන්දි තමයි මුළු pulmonary circulation එක. මේ කියන්නේ intracapsular extracapsular දෙකෙන්ම අඩුම resistance එකක් දෙන්න කියලා. ඊට වඩා volume එක අඩු වෙනකොට මෙන්න මේ extra alveolar blood vessels constrict වෙලා resistance එක වැඩි වෙනවා. ඊට වඩා වැඩිපුර යනකොට intra alveolar ඒවා constrict වෙලා resistance එක වැඩි වෙනවා. හරි. ඔය වෙනස් වෙන විදිය සහ මේ graph එක දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට අපි බලමු posture එකයි gravity එකයි කොහොමද බලපාන්නේ කියලා. එතන මිනිස්සෙක් supine position එකේ දිනනකොට කියන හංස වෙලා ඉන්නකොට පෙනහල්ලට යෙදෙන ගුරුත්වාකර්ෂණ බලයේ ලොකු වෙනසක් නැහැ. ඇත්ත පෙනහල්ලේ anterior side එකයි posterior side එකයි චූටි වෙනසක් තියෙනවා තමයි. නමුත් ඒක අපි සලකන්නේ නොසලකා හරින්න පුළුවන් තරම් පොඩි වෙනසක් හින්දා. නමුත් මිනිස්සෙක් හිටගෙන එහෙම නැත්නම් erect position එකේ ඉන්නකොට මේ ලං එකේ උස හින්දා යෙදෙන ගුරුත්වාකර්ෂණ බලයේ පොඩි වෙනසක් තියෙනවා. ඒත් එක්කම අපි දන්නවා blood vessel එකකින් රුධිරය යන්නේ මේ පැත්තේ නම් මේ පැත්තට නම් රුධිරය යන්නේ. ඒ යන්නේ මෙතන pressure එක වැඩි, මෙතන pressure එක අඩුයි. ඔය pressure gradient එක අනුව තමයි යන්නේ. ලං එකටත් රුධිරය එන්නේ ඔන්න ඔය විදිහට. heart එකේ ඉඳලා මෙතන pressure එක heart එකේ pressure එක වැඩි, මෙතන pressure එක අඩු වෙනවා නම් තමයි රුධිරය එන්නේ. එතකොට අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි මතක ඇති කිව්වා සිස්ටොලික් අවස්ථාවේදී heart level එකේ pulmonary circulation එකේ blood pressure එක 25යි රසදිය මිලිමීටර. උඩට යද්දි ගුරුත්වාකර්ෂණ බලයක් යෙදෙන හින්දා උඩට blood යනවා අඩුයි. ඒ හින්දා සිස්ටොලික් අවස්ථාවේදී උඩ blood pressure එක 10යි රසදිය මිලිමීටර වගේ තමයි වෙන්නේ. සාමාන්‍ය ඍණ 15ක වෙනසක් තියෙනවා මේ level දෙක අතර. යටට ටට්ටක් ගාලා blood යවන්න කැමතියි මොකද ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. හින්දා යට blood පොඩ්ඩක් pool වෙනවා. ඒ හින්දා යට 33 වගේ මෙතනට වඩා වැඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. මෙතන වෙනස ඍණ 15ක් වෙනවා මේ දෙක අතර මේ ධන 8ක් තියෙනවා. උතන වැදගත් කාරණේ තමයි ඩයස්ටොලික් අවස්ථාවේදී මෙතන 8යිනේ. එතකොට ඍණ 15ක වෙනසක් උඩට තියෙන්න ඕනේ. උඩින් වෙසල්ස් වල බ්ලඩ් ප්‍රෙෂර් එක ඍණ 7යි. දැන් බ්ලඩ් ප්‍රෙෂර් එක ඍණ 7යි කියන එකේ තේරුමක් නැහැ. මොකද අපි කැපිලරි එකක් ගත්තොත් මේ කැපිලරි එක වටේ තියෙන ටිෂු වල ඉන්ටර්ස්ටිෂියල් ස්පේස් එකේ ධන පීඩනයක් තියෙනවා මොකක් හරි. මෙතන ඍණ වන ගමන් යන්නේ කැපිලරි එක කන්ස්ට්‍රික්ට් වෙනවා. හරි. ඒ හින්දා මේකෙන් කියවෙන්නේ මේ උඩ ඒරියා එකට. එහෙම නැත්නම් ලං එකේ ඒපෙක්ස් එකට ඒපෙක්ස් එකේ blood vessels ඩයස්ටොලි අවස්ථාවේ තියෙන constrict වෙලා. ඩයස්ටොලි අවස්ථාවේදී blood යන්නේ නැහැ. යටට ප්‍රශ්නයක් නැතුව යනවා. හරි. උතන මම දැන් කියලා දෙනවා මට අපු ප්‍රශ්නයක් තමයි දැන් 33ක් තියෙනවා නම් මෙතන 25ක් තියෙනවා නම් මේ මෙතනින් මෙහෙම blood එන්නේ නැතුව මෙහෙම යන්න පුළුවන්ද කියලා නෑ. මොකද ගුරුත්වාකර්ෂණ බලය තියෙන හින්දා මෙහෙට තමයි blood එන්නේ. blood ඇවිල්ලා pool වෙන හින්දා තමයි දැන් පොඩි 33ක බලයක් එන්නේ. මෙන්න මේ ඉෆෙක්ට් එක හින්දා අපි ලං එක zone 3කට බෙදනවා. zone 1 එක zone 1 එක ගැන කලින් කියන්න ඕනි මේ අපි ඉස්සරහටත් යනකොටත් අපි රෙස්වියල මෙන්න මෙහෙම සිම්පල් එකක් එක්ක ප්‍රෙෂර් එකක් හරි මාක් හරි කිව්වොත් ඒ කියන්නේ ආටීරියල් හරි. කැපිටල් එකක් එක්ක කිව්වොත් කියන්නේ ඇල්වියෝල. ඇල්වියෝල. හරි. ඒක මතක තියාගන්න.
එතකොට සෝන් 1 එක කියන්නේ මේ ඇල්වියෝල් වල තියෙන ප්‍රෙෂර් එක මේ තියෙන කැපිලරි එක මේ තියෙන කැපිලරි එකේ ආර්ටීරියල් එන්ඩ් එක මේ වීනස් එන්ඩ් එක ආර්ටීරියල් එන්ඩ් එකේ කොහොමත් වීනස් එන්ඩ් එකට වඩා ප්‍රෙෂර් එක වැඩිනේ. මේ ඇල්වියෝල ප්‍රෙෂර් එක ආර්ටීරියල් එන්ඩ් එකේ ප්‍රෙෂර් එකටත් වඩා වැඩි වීනස් එන්ඩ් එකේ ප්‍රෙෂර් එකටත් වඩා වැඩි. ඒ කියන්නේ PA ශාලයි PA එහෙම වුණාම මෙතනින් බ්ලඩ් යන්න බෑ. මොකද මේ ගර්තය ලොකු වෙලා මෙන්න මේක කන්ස්ට්‍රික්ට් කරලා වහ ගන්නවා. ඒතකොට මෙතනින් බ්ලඩ් යන්න බෑ. මෙතනින් වැහෙනවා. බ්ලඩ් යන්න බෑ. ඉතින් සෝන් 1 එක කියන්නේ ලං එකේ පර්ෆියුස් නොවන සෝන් එකක්. no perfusion. මෙහෙම ඒරියාස් නිරෝගී පුද්ගලයෙක්ගේ ලං එකේ නෑ. මේවා එන්නේ මොකක් හරි ලෙඩක් ආවම පැතොලොජිකල් කෝස් එකක් තිබ්බොත් විතරයි. zone 2 කියන්නේ ඒකටත් අපි මෙහිම ගර්තයයි බ්ලඩ් වෙසල් එක යන්දාම අපි දන්නවා මේ ආර්ටීරියල් එන්ඩ් එකේ පීඩනය වීනස් එන්ඩ් එකේ පීඩනයට වඩා කොහොමත් වැඩි. මෙතන ඇල්වියෝල් එකේ පීඩනය වීනස් එන්ඩ් එකේ පීඩනයට වඩා වැඩි. හැබැයි සමහර අවස්ථාවලදී උදාහරණයක් විදිහට සිස්ටෝලේ වලදී ආර්ටීරියල් එන්ඩ් එකේ පීඩනය මේකට වඩා වැඩි වෙන්න පුළුවන්. හරි. හොඳම උදාහරණ තමයි මෙන්න මේ අපි කතා කරපු ඒපෙක්ස් එක. රයිට්. ඒපෙක්ස් එක අපි කතා කරා ඒපෙක්ස් එකේ සිස්ටෝල් වල ධන 10ක පීඩනයක් තියෙනවා. ඩෑස්ටෝල් වල ඍණ 7ක පීඩනයක් තියෙනවා. මේකෙත් වෙන්නේ ආර්ටීරියල් එන්ඩ් එකේ සමහර අවස්ථාවල පීඩනය මේ ඇල්වියෝල් වලට වඩා ඒ කියන්නේ වටේ තියෙන පීඩනයට වඩා වැඩි වෙනවා. එතකොට වෙන්නේ සිස්ටෝල් අවස්ථාවේ මේකේ බ්ලඩ් යනවා ඩෑස්ටෝල් අවස්ථාවේ මේක කන්ස්ට්‍රික්ට් බ්ලොක්. සිස්ටෝල් එකේ යනවා ඩෑස්ටෝල් එකේ කන්ස්ට්‍රික්ට් වෙනවා. සාමාන්‍යයෙන් බ්ලඩ් වෙසල් එක බ්ලඩ් ෆ්ලෝ එක වෙන්නේ කැපිලරි එක ආර්ටීරියල් එන්ඩ් එකයි වීනස් එන්ඩ් එකයි අතර තියෙන ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් එක හින්දා. ඒ ග්‍රේඩියන්ට් එක යටතේ තමයි වෙන්නේ. නමුත් මෙතනදී වෙන්නේ කොහොමත් වීනස් ප්‍රෙෂර් එකට වඩා මේක වැඩි හින්දා මෙන්න මේ ආර්ටීරියල් එන්ඩ් එකයි ඇල්වියෝල් එකේ පීඩනයේ වෙනසත් ග්‍රේඩියන්ට් එක අනුව තමයි බ්ලඩ් යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. හරි. එතකොට අපි මේකට කියනවා ඉන්ටර්මිටන්ට් බ්ලඩ් ෆ්ලෝ එකක් කියලා. ඉන්ටර්මිටන්ට් බ්ලඩ් ෆ්ලෝ එක. සිස්ටෝල් අවස්ථාවේ යනවා ඩෑස්ටෝල් වල යන්නේ නැහැ. මේක සාමාන්‍ය මිනිස්සෙක්ගේ තියෙනවා මේ ඒපෙක්ස් ඒරියා එක. හරි මේක පැතොලොජිකල් එකක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සෙක්ගේ zone 2 එක තියෙනවා. zone 3 එක කියන්නේ අපේ බේස් එක. එහෙම නැත්නම් මිඩ් ඒරියා එක හෝ බේස් එක ලං එකේ වගේ අවස්ථාවක්. මම හිතන්නේ කියන්නත් පුළුවන් මොකද්ද කියලා. ආර්ටීරියල් ප්‍රෙෂර් එක වීනස් ප්‍රෙෂර් එකට වඩා කොහොමත් වැඩි. වීනස් ප්‍රෙෂර් එකටත් වඩා ඇල්වියෝල් ප්‍රෙෂර් එක අඩුයි. එතකොට සිස්ටෝල් නැත් ඩෑස්ටෝල් නැත් ඕනම අවස්ථාවකදී බ්ලඩ් ගමන් කරනවා යන්නේ නෝමල් වගේ ආර්ටීරියල් එන්ඩ් එකයි වීනස් එන්ඩ් එක අතර තියෙන ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් එක ඉන්න තමයි යන්නේ. මේක කන්ටිනියස් බ්ලඩ් ෆ්ලෝ එක. මේක වෙනවා මෙන්න මේ අවස්ථාවේ. මොකද බලන්න බේස් එක මිඩ් ඒරියා එක ගත්තාම අවස්ථා දෙකේදීම ධන පීඩන තියෙනවා. මේ ධන පීඩන කියන්නේ මේ වායුගෝලීය පීඩනයට සාපේක්ෂව. ඒ කියන්නේ හරියට ගත්තා නම් PATM + 25 කියන එක. හරි. ඇල්වියෝල් එක සාමාන්‍යයෙන් පීඩනය ඒ වායුගෝලීය පීඩනයට පොඩ්ඩයිනේ වැඩි වෙන්නේ එක්ස්පිරේෂන් එකේදී චුට්ටයිනේ වැඩි වෙන්නේ. එතකොට මේ ඒරියා එකේදී කීයටවත් ඇල්වියෝල් එක පීඩනය බ්ලඩ් කැපිලරි එක පීඩනයට වඩා වැඩි වෙන්නේ නැහැ. කියන්නේ zone 3. right. ඔය zone 3 මතක තියාගන්න. ඔය කියලා zone 1 එක පැතොලොජිකල් කියලාත් මතක තියාගන්න. ඒතකොට අපි සුපයින් එහෙම නැත්නම් ප්‍රෝන් පොසිෂන් වල කියන්නේ හාන්සි වෙලා ඉන්නකොට මුළු ලං එකම zone 3 එකේ තමයි තියෙන්නේ. ඊළඟ ෆැක්ටර් එක ඇල්වියෝල හයිපොක්සියා. ඇල්වියෝල හයිපොක්සියා කියන්නේ ලං මේවා දැන් කාඩියක් අවුට්පුට් එක ගත්තාම මේක හાર્ට් එකකින් එන දෙයක්. ලං වොලියම්ස් ගත්තාම මේක ලොකු ප්‍රොසෙස් එකක් හින්ද වෙන දෙයක්. ඇල්වියෝල හයිපොක්සියා කියන්නේ ගර්ත ලෙවල් එකේ පාලනය වෙන දෙයක්. ඒ කියන්නේ හිතන්න දැන් මෙහෙම අපේ ගර්ත දෙකක් තියෙනවා කියලා. දෙකක් තියෙනවා මේ මොකක් හරි හේතුවක් හින්දා මෙන්න මේ ගර්තයට එන ඇල්වියෝල ඩක්ට් එක බ්ලොක් වෙනවා. එතකොට මෙතනට ඔක්සිජන් එන්නේ නැහනේ. මේ රුධිර නාලිකා දෙකක් තියෙනවා කියලා අපි ගමු. ඉතියට රුධිර නාලිකා දෙකක් තියෙනවා. මේක බ්ලොක් වෙලා මේකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් ලං එකට වෙන්ටිලේට් වෙන්නේ නැති ගර්තයකට රුධිරය වල කිසි වැඩක් නැහැ නේ. මොකද ලං එක බලන්නේ හැම වෙලේම ගෑස් එක්ස්චේන්ජ් එකක් කරනවා. එහෙනම් මොකක් හරි මෙකනිසම් එකක් තියෙන්න ඕනේ වෙන්ටිලේට් වෙන්නේ නැති ගර්ත වලින් රුධිරය වෙන්ටිලේට් වෙන ඒවාට වැඩිපුර දාලා යවන්න. ඒක තමයි ඇල්වියෝල හයිපොක්සික් වේසෝකන්ස්ට්‍රික්ෂන් කියලා කියන්නේ. මොකක් හරි අවස්ථාවක මෙන්න එහෙම මේ වගේ තැනකට රුධිරය එන්නේ නැත්නම් මේ ඇතුලේ සහ මේ ඒරියා එකේ CO2 වැඩි වෙනවා O2 අඩු වෙනවා.
මේ CO2 වැඩි වෙන සහ O2 අඩු වෙන හින්දා මේ ගර්තවල තියෙන රිසෙප්ටර්ස් වලින් මේක අඳුරගෙන යමන ලෝකල් සිග්නල්ස් වලින්, ඒ කියන්නේ මෙන්න මේ ඒරියා එකේම වෙන කෝඩිනේෂන් එකක් හින්දා, සමායෝජනයක් හින්දා මෙන්න මේ ගර්තයට එන වෙසල් එක කන්ස්ට්‍රික්ට් වෙනවා. හරි. ඒ කියන්නේ මේ රිසෙප්ටර්ස් වලින් මොකක් හරි කිමිකල් එකක් දාන ඇති වේස කන්ස්ට්‍රක්ට් කරනවා. ඒත් එක්කම දැන් මේ යන බ්ලඩ් ටික කොහෙන් හරි යන්නත් ඕනේ. එතකොට ඉබේම ඒ බ්ලඩ් ටික මේ හොඳට වෙන්ටිලේට් වෙන ගර්ත වලට ඩයිවර්ට් වෙනවා. ඔක තමයි ඇල්වියෝල හයිපොක්සියා කියලා කියන්නේ. හරි. අපි ඉස්සරහට BQ රේෂියෝ එක ගැන කතා කරනවා. එතකොට අපි තව දුරටත් මේ ගැන කතා කරමු. ඔය හතර තමයි ප්‍රධාන හතර. ඒත් අපි කිව්වා තව නියුරල් ඇන්ඩ් මෙටබොලික් ෆැක්ටර්ස් තියෙනවා කියලා. ඒකේ මතක තියාගන්න සිම්පතටික් නර්වස් සිස්ටම් එකෙන් පල්මනරි පර්ෆියුෂන් එක වැඩි කරනවා, රුධිර යන එක වැඩි කරනවා. සිම්පතටික් එකෙන් අඩු කරනවා. මෙටබොලික් ෆැක්ටර්ස් විදියට ෆැක්ටර්ස් ගොඩක් තියෙනවා. හිස්ටැමින්ස් වගේ කෙමිකල්ස් වලින් වේසෝ ඩයලේට් කරලා වැඩි කරනවා. ඒවා මම හිතන්නේ නෝට් එකකින් රිෆර් කරන්න. මොකද ඒක තමයි ලෙක්සින් වැඩේ. මෙතන ලිස්ට් කරනවට වඩා ඕනම නෝට් එක තියෙනවා. හරි. එතකොට පර්ෆියුෂන් එක ගැන කතා කරන්න තියෙන ඔය ටික තමයි අපි ඊළඟට BQ රේෂියෝ එක ගැන කතා කරලා ගෑස් එක්ස්චේන්ජ් එකට. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ BQ රේෂියෝ එක ගැන. BQ රේෂියෝ එක කොහොමද ලංකේ එක පැතිවල වෙනස් වෙන්නේ සහ එක එක ලෙඩවලදී කොහොමද BQ රේෂියෝ එක වෙනස් වෙන්නේ කියන එක. ඉස්සෙල්ලාම බලමු ලං එක BQ කියන්නේ B කියන්නේ ventilation, Q එකෙන් කියන්නේ perfusion. ඒ කියන්නේ වාතය එන ප්‍රමාණයයි මේක කාලයක දින වාත ප්‍රමාණය, ඒ කාලයක දින රුධිර ප්‍රමාණය අතර තියෙන වෙනස තමයි මේ කතා කරන්න යන්නේ. ඉස්සෙල්ලාම බලමු කොහොමද ලං එකේ එක එක තැන් වලට වාතය එන එක වෙනස් වෙන්නේ කියලා. මොකද රුධිරය එන එක වෙනස් වෙන හැටි අපි කලින් කතා කරපු ඉඳලා. වාතය ගත්තාම ලං එකට අපි දන්නවා ලං එකේ ප්ලූරල් දෙක අතර තියෙන ඉන්ට්‍රා ප්ලූරල් ස්පේස් එකක්. මේක තියෙනවා ඉන්ට්‍රා ප්ලූරල් ප්‍රෙෂර් එකක්. ප්ලූරල් ප්‍රෙෂර් එක. හරි. මෙන්න මේ ප්‍රෙෂර් එක හැමතැනම එකම විදිහට නෙවෙයි තියෙන්නේ. ලං එකේ උඩ, ඒ කියන්නේ ඒපෙක්ස් එකේ ඉන්ට්‍රා ප්ලූරල් ප්‍රෙෂර් එක ඇතුළට වඩා ජලය සෙන්ටිමීටර් cmH2O මේක මත තියාගන්න ඕනේ නැහැ. වගේ 10ක් විතර අඩුයි. යට අඩු වෙන්නේ 2.5ක් විතර. හැම වෙලේම මේක අඩුවෙන් තියෙන්නේ. අපි ඒක මුලදීම කතා කරා. වායු ගෝලීය පීඩනයට වඩා අඩුවෙන් තියෙන්නේ කියලා. උඩ හැබැයි අඩු වෙන ප්‍රමාණය වැඩි. හරි. ඒ හින්දා මේ උඩ තියෙන ලං එකේ ඇල්වියෝල්ස් වැඩිපුර ලොකු වෙලා තියෙනවා. වැඩිපුර එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්නේ. මොකද මතක ඇති අපි මම මුලින්ම කිව්වා ලං එක එක්ස්පෑන්ඩ් වෙනකොට මේ එක්ස්පෑන්ඩ් ලං එක කොලැප්ස් වෙන එක නවත්තක තියාගන්න මේ තියෙන මයිනස් ප්‍රෙෂර් එකෙන් නැත්නම් ඉලාස්ටික් ෆෝස් වලින් එක්ස්පෑන්ඩ් වෙනවා. කොලැප්ස් වෙනවා. නමුත් මෙතන ඉන්ට්‍රා ප්ලූරල් ප්‍රෙෂර් එක ගොඩක් අඩු හින්දා වැඩිපුර එක්ස්පෑන්ඩ් වෙලා සාමාන්‍ය අවස්ථාවකදී කියන්නේ ප්‍රාශ්වාසයක් ඉවර කරාම ගන්නකො ප්‍රාශ්වාසයක් ඉවර කරාම හෝ ආශ්වාසයක් මුල අවස්ථාවේනේ ලං එක සෙටල් වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවේ මේ උඩ තියෙන ඇල්වියෝල්ස් වල විශාලත්වය යට තියෙන ඒවාට වඩා ලොකු වැඩි. මෙහෙම වුණාම ඒක ප්‍රශ්නයක් කරනවා. ඒක තමයි දැන් ලං එකක් ඇතුළට වාතය එන්න නම් එයාගේ වොලියුම් එක වැඩි කරගන්න ඕනේ. හරි. වොලියුම් එක වැඩි කරගන්නගෙන තමයි ප්‍රෙෂර් එක අඩු කරගෙන එන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවානේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එකට වොලියුම් එක වැඩි කරන එක කම්ප්ලයන්ස් කියලා. අපි කතා කරා ලං එකේ ඇල්වියෝල් එකක් හරි ලං එකම හරි ගත්තාම ඒක වගේ විශාලත්වය ටිකක් වැඩි වුණාම කම්ප්ලයන්ස් එක අඩු වෙනවා. විශාලත්වය අඩු වුණත් කම්ප්ලයන්ස් එක අඩු වෙනවා කියලා. මෙන්න මේ ගර්තවල විශාලත්වය ටිකක් වැඩි වෙලානේ තියෙන්නේ. එහෙනම් ඒවයි කම්ප්ලයන්ස් එක අඩුයි. එහෙනම් ඒ වලට එක්ස්පෑන්ඩ් වෙන්න තියෙන හැකියාව අඩුයි. මොකද දැනටමත් එයාලා එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්නේ. නමුත් යට තියෙන ඒවට හොඳට එක්ස්පෑන්ඩ් වෙන්න පුළුවන් ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ආවම ආශ්වාසයේදී එහෙනම් ඒවට වැඩිපුර වාතය ගන්න පුළුවන්. ඒ හින්දා මේ හේතුව හින්දා උඩට වෙන්ටිලේෂන් එක අඩුයි, යටට වෙන්ටිලේෂන් එක වැඩි. ඔයාලා පාඩම් කරන්න රිපීට් කැම්ප් එකට නම් හේතුව මතක තියාගන්න අවශ්‍ය නැහැ. නිකන් මතක තියාගන්න යටට වඩා උඩට වෙන්ටිලේෂන් එක අඩුයි කියලා. නමුත් ඔයාලා ප්‍රොපර් එක්සෑම් එකට නම් පාඩම් කරන්නේ ඔයගොල්ලත් හොඳ හේතුව මතක තියාගන්න. හේතුව තමයි උඩ ගර්ත ලොකු දැන් නෝමල් අවස්ථාව සාමාන්‍ය සෙටල් වෙලා තියෙන අවස්ථාවේ ගර්ත ලොකුවට තියෙන හින්දා ඒවයි විශාලත්වය තව ලොකු වෙන්න බෑ. ඒ හින්දා ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් ඇති කරගන්න අමාරුයි, වොලියුම් එක වැඩි කරගන්න අමාරු හින්දා ඒ හින්දා වැඩිපුර වාතයන්නේ නැහැ. හරි. ඊට පස්සේ පර්ෆියුෂන් එක ගත්තාම ඒක අපි කලින් කතා කරා. යටට පර්ෆියුෂන් එක වැඩි, උඩට පර්ෆියුෂන් එක අඩුයි. හරි. එතකොට දැන් අපි කතා කරන්න ඕනේ VQ රේෂියෝ එකක් ගන්න. ඒක වෙන්නේ කොහොමද?
අපි දකිනවා යටට වෙන්ටිලේෂන් එකත් වැඩි පර්ෆියුෂන් එකත් වැඩි. උඩට වෙන්ටිලේෂන් එක අඩුයි පර්ෆියුෂන් එක අඩුයි. මෙතන තව එක දෙයක් තියෙනවා. නෑ ඒක අපි පස්සේ කතා කරමු. හරි වෙන්ටිලේෂන් වලට. නමුත් අපි කියනවා උඩදී වෙන්ටිලේෂන් එක යටට වඩා අඩු වුණාට VQ රේෂියෝ එක කියන්නේ වෙන්ටිලේෂන් පර්ෆියුෂන් රේෂියෝ එක ගත්තාම මේක Q කියලා ගමු. Q කියලා ගත්තාම ලේසි. පැටලෙන්නේ වෙන්ටිලේෂන් පර්ෆියුෂන් රේෂියෝ එක ගත්තාම පර්ෆියුෂන් එකට වඩා වෙන්ටිලේෂන් එක වැඩි. එහෙනම් මේ වෙන්ටිලේෂන් පර්ෆියුෂන් රේෂියෝ එක සාමාන්‍යයෙන් වැඩිපුරම එක එක තැන්වල එක එක අගයන් තියෙනවා. ලෙක්චර් නෝට් එකේ තියෙන විදිහට ගන්න. සමහර තැන්වල තියෙන 2.1කට යනවා. සමහර තැන්වල තියෙන 3ට වැඩි යනවා. කොහොම හරි එකට වැඩි අගයක් තියෙනවා. ඒ කියන්නේ වෙන්ටිලේෂන් එක පර්ෆියුෂන් එකට වඩා වැඩි වෙනවා. යටට ආවහම වෙන්ටිලේෂන් එකත් වැඩි පර්ෆියුෂන් එකත් වැඩි. නමුත් වෙන්ටිලේෂන් එකට වඩා පර්ෆියුෂන් එක වැඩි. ඒ හින්දා මේක 0.3ක් වගේ අගයකට යන්න පුළුවන්. 0.5 එක එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙනවා. කොහොම හරි එකට අඩු අගයක්. මෙතන වෙන්නේ එකට වැඩි අගයක්. මෙතන එකට අඩු අගයක් එනවා. මැද හරියේදී එකක් වෙලා තියෙනවා. හරි. ඒක මතක තියාගන්න. උඩදී VQ රේෂියෝ එක එකට වැඩි. යටදී VQ රේෂියෝ එක එකට අඩුයි. එතකොට තව දෙයක් බලන්න පුළුවන් මෙතන දැන් උඩදී වෙන්ටිලේෂන් එක පර්ෆියුෂන් එකට වඩා වැඩිනේ. එතකොට ගර්තවල ගර්තයක් ගත්තාම පර්ෆියුෂන් එකනේ අපිට මෙතන CO2 දෙන්නේ. මේකට වඩා වෙන්ටිලේෂන් එකෙන් අපිට ඔක්සිජන් එනවනේ. වෙන්ටිලේෂන් එක වැඩි වුණාම O2 වැඩි CO2 අඩුයි. යට ඕකේ තනිකර අනිත් පැත්ත තමයි වෙන්නේ. MCQ එකක් වගේ අහන්න පුළුවන්. උඩ මොකද්ද වැඩි යට මොකද්ද වැඩි VQ රේෂියෝ ගැන MCQ එකක් අහන්න පුළුවන්. ඉඳන් මතක තියාගන්න. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන VQ රේෂියෝ එක යටතේ අන්තගාමී තත්ත්ව දෙකක්. ඒවට අපි කියනවා එකකට අපි කියනවා ඩෙඩ් ස්පේස් එකක් කියලා. අපි අර කතා කරපු ඇනටොමිකල් ඩෙඩ් ස්පේස් එක නෙවෙයි. අනිත් එකට අපි කියනවා ෂන්ට් එකක් කියලා. ඩෙඩ් ස්පේස් එක අපි දන්න හින්දා මුලින් ගමු ඩෙඩ් ස්පේස් එකක් කියලා අපි කිව්වේ වාතය එනවා නමුත් මොකක්වත් ගෑස් එක්ස්චේන්ජ් එකක් වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මොකක් හරි ගර්තයකට අපි ඇනටොමිකල් ඩෙඩ් ස්පේස් එක කිව්වේ එතන ගෑස් එක්ස්චේන්ජ් එකක් වෙන්න බෑ. මොකද ඒවයි බෝල්ස් ටික හින්දා ඒක ඇනටොමිකල් ඩෙඩ් ස්පේස් එක. මේ අපි කතා කරන්නේ වෙන ඩෙඩ් ස්පේස් එකක්. ඒක වෙන්නේ වාතය එනවා. නමුත් මෙතනට එන බ්ලඩ් වෙසල් එකක් මොකක් හරි නැරෝ වෙලා එතනින් එහාට බ්ලඩ් දෙන්නේ නැහැ. හරි. මේ ටිකට බ්ලඩ් දෙන්නේ නැහැ. එතකොට මෙතන වාතය මෙහෙට ඇවිල්ලා මෙහෙට ගියාට පර්ෆියුෂන් එකක් වෙන්නේ නැහැ. එතකොට BQ රේෂියෝ එක ගත්තාම මේක තියෙනවා මේක බිඳුවයි ඕනම දෙයක් බිඳුවේ බෙදුව හින්දා අනන්තයක් වෙනවා. හරි. එතකොට මෙතනදී BQ රේෂියෝ එක අනන්තයක් දක්වා යන ඩෙඩ් ස්පේස් එක. ෂන්ට් එකක් කියන්නේ ඔගේ අනිත් පැත්ත. හොඳට ෂන්ට් එකක් කියන්නේ හොඳට වාතය රුධිරය එනවා මෙහෙට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ මොකක් හරි බ්ලොක් එකක් ඉන්න මෙතනට වාතය එන්නේ නැහැ. එතකොට BQ රේෂියෝ එක B එක බිඳුවයි Q එක ඕන වගේක් තියෙනවා බිඳුවයි. මේ අන්තගාමී තත්ත්ව දෙක මතක තියාගන්න. දැන් මේ අන්තගාමී තත්ත්ව එන්නේ සාමාන්‍යයෙන් ලෙඩකදී. ඒ කියන්නේ මොකක් හරි පැතොලොජිකල් කෝස් එකක් තිබ්බහම ඒ හින්දා මෙන්න මේ විදියට හැදෙන ඩෙඩ් ස්පේස් එකට අපි කියනවා පැතොලොජිකල් ඩෙඩ් ස්පේස්. ඩෙඩ් ස්පේස්. මිනිස්සෙක්ට අපි ඩෙඩ් ස්පේස් වර්ග තුනක් ආස දක්වන්න පුළුවන්. ඒකෙන් දෙකක් දැන් ඔයාලා දන්නවා. එකක් තමයි ඇනටොමිකල් ඩෙඩ් ස්පේස්. අනිත් එක පැතොලොජිකල් ඩෙඩ් ස්පේස්. පැත් කියලා දාන්න පැතොලොජිකල් ඩෙඩ් ස්පේස්. මේ දෙක එකතුවට අපි කියනවා ෆිසියොලොජිකල් ඩෙඩ් ස්පේස් එක කියලා. සාමාන්‍ය නිරෝගී මිනිස්සෙකගේ මේකක් තියෙන්නේ නැහැ. ඒ හින්දා ඇනටොමිකල් ඩෙඩ් ස්පේස් එකයි ෆිසියොලොජිකල් ඩෙඩ් ස්පේස් එකයි ගොඩක් දුරට සමානයි. නමුත් මොකක් හරි කන්ඩිෂන් එකක් ලඩක් තිබ්බොත් මේකත් එනවා. එතකොට ෆිසියොලොජිකල් ඩෙඩ් ස්පේස් එක වෙනස් වෙන්න පුළුවන්. හරි. එතකොට වෙන්ටිලේෂන් පර්ෆියුෂන් රේෂියෝ එක ගැන අපිට ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි මේ වෙනකොට වීඩියෝ සීරීස් එකේ කතා කරලා තියෙනවා ලං එක වෙන්ටිලේට් වෙන හැටි, ලං එක පර්ෆියුස් වෙන හැටි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ලං එකේ ගෑස් එක්ස්චේන්ජ් එක වෙන හැටි. ඒ කියන්නේ පීඩන අනුක්‍රමණයක් යටතේ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් කොහොමද ගර්ත ඇතුළට යන්නේ, ගර්තවල තියෙන ඔක්සිජන් කොහොමද රුධිරයට එන්නේ. හරි. ඕක කතා කරන්න කලින් අපි කතා කරන්න ඕනි තව කරුණක් තියෙනවා. ඒ තමයි අද අපි කියවන්නේ මේකේ පීඩන අනුක්‍රමණයක් යටතේ වෙන්නේ කියලා. එතකොට අපි බලනවා මේ පීඩනේ හදෙන්නේ කොහොමද කියලා. මම හිතන්නේ ඒ ලෙවල් වලදී අපි කරලා තියෙනවා concept එකක්. ඒකට අපි කියනවා ආංශික පීඩනය කියලා. අපි මෙහිම දැම්මොත් මම කිව්වා capital A කියන්නේ ගර්තවල තියෙන කියලා. මේකේ PaCO2 කියන්නේ CO2 වල ආංශික පීඩනය. අපි කතා කරා අර ඩෝල්ටන් ගේ නියතෙන් ගෑස් ගොඩක් මික්ස් එකක් තියෙන එක සම්පූර්ණ පීඩනය මේකේ තියෙන ගෑස් වල ආංශික පීඩනයන්ට සමානයි කියලා. ඒ තියරි එකෙන් අපිට ගන්න පුළුවන් අපේ මොකක් හරි මේ PA කියන ගෑස් එකේ ආංශික පීඩනය P මුළු
පීඩනයෙන් එයාගේ තියෙන මුළු ගෑස් ප්‍රමාණයෙන් 100ට කොච්චරක් ඒ තියනවාද කියන percentage එක අනුව එනවා කියලා ගන්න පුළුවන්. මේ යටතේ අපිට හොයන්න පුළුවන් ඔක්සිජන් වල වායුගෝලීය ආංශික පීඩනය. මේ වායුගෝලීය පීඩනය 760යි 121ක් නේ තියෙන්නේ. 160ක් වගේ තියෙනවා. නමුත් මේ 160ක් කියන අගය එන්නේ නැහැ ගර්තයක් ඇතුළත එනකොට. ගර්තයක් එනකොට සාමාන්‍ය 104ක වගේ අගයක් තමයි එන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ වායුගෝලීය වාතය මේ අපි ගමු මුඛ කුහරය, නාස් කුහරය සහ අපේ රෙස්පිරේටරි ට්‍රැක්ට් එක මේ තියෙන ගර්තය. හරි. වායුගෝලීය වාතය මෙතනින් ඇතුල් වෙනකොට මෙතන PO2 එක 160ක් තියෙනවා. ඇතුල් වෙන ගමන් මේකේ තියෙනවනේ අපි මියුකස් එකක්, ඒ කියන්නේ ශ්ලේෂ්මල පටලයක්. ඒකේ තියෙන ජල වාෂ්ප, ජලයේ වාෂ්ප වෙලා මේ වාතයට ඇතුල් වෙනවා. වේපර්, වෝටර් වේපර් ඇතුල් වෙනවා. වෝටර් වේපර් ඇතුල් වුණා කියලා මෙතන තියෙන වාතයේ පීඩනය වැඩි වෙන්න බෑ. මොකද පීඩනය වැඩි වුණොත් ආශ්වාසයක් වෙන්නේ නැහැ, අනිත් පැත්තට ප්‍රාශ්වාසයක් වෙන්නේ. ඒ හින්දා වෙන්නේ අර වාතයේ තිබ්බ අනික් අංශු චුට්ට එහාට මෙහාට ගිහලා මේ වෝටර් වේපර් අංශු වලට, ඒ කියන්නේ ජල වාෂ්ප අංශු වලට ඉඩ හදනවා. මේකෙදි වෙන්නේ අනික් හැම ගෑස් එකේම පාර්ෂල් ප්‍රෙෂර් එක ටික අඩු වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් වල 160ක් තියෙන එක 149කට 150කට වගේ යනවා. අඩු වෙනවා. රයිට්. වෝටර් වේපර් ප්‍රෙෂර් එක අංශක 37, ඒ කියන්නේ සාමාන්‍ය බොඩි උෂ්ණත්වයේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වයේදී සාමාන්‍යයෙන් 47යි රසදිය මිලිමීටර වෙනවා. මේක නිකන් මතකයේ තිබ්බට කමක් නැහැ මේ අගේ. රයිට්. මේක රෙස්පිරේටරි ට්‍රැක්ට් එක පුරාවටම වෙනවා. ඒ හින්දා 160ට තිබ්බ එක 150ට විතර බහිනවා. ඊළඟට අපි එක ගර්තයක් ගත්තාම ඒ ගර්තයේ තියෙන සම්පූර්ණ වාත ප්‍රමාණය එක් ප්‍රාශ්වාසයකදී පිට වෙන්නේ නැහැ. වෙන්නේ මේ ගර්තයේ මෙච්චර මේ සම්පූර්ණ වාතය පිරලා තියෙනවා නම් මේ ටික ඉතුරු වෙලා, ඒ කියන්නේ මේ වාත ප්‍රමාණය ඉතුරු වෙලා ඉතුරු ටික එළියට යනවා. මේ වාත ප්‍රමාණය ඊළඟ ආශ්වාසයේ දින වාතයත් එක්ක මික්ස් වෙනවා. එතකොට මේ තියෙන වාතයේ ඔක්සිජන් අඩුයි, කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒ හින්දා මේ වාතයට මෙන්න මේ 150ක් ආංශික පීඩනයක් තියෙන ඔක්සිජන් තියෙන වාතය එකතු වුනහම ඔක්සිජන් වල ආංශික පීඩනය තවදුරටත් අඩු වෙනවා. ඒක සාමාන්‍යයෙන් 104ක් වගේ ආසන්න ප්‍රමාණයකට යනවා. හරි. ඔන්න ඔය දෙක තමයි වෙන්නේ. ඊළඟට ඔය 104ක් කියන අගය අපිට මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. කියන්නේ එළියෙන් මොකක් හරි ටියුබ් එකක් දාලා අපිට ගර්තයක් අස්සට දාලා ගන්න බෑනේ. ඒක ගන්න අපි සමීකරණයක් පාවිච්චි කරනවා. ඒකට අපි කියනවා ඇල්වියුලර් ගෑස් ඉක්වේෂන් එක කියලා. ඒ සමීකරණේ රඳාපවතින සාධක දෙකක් මත. ඒගොල්ලෝ කියනවා මෙතන තියෙන ඔක්සිජන් වල ආංශික පීඩනය රඳාපවතිනවලු මේ එළියෙන් එන ඔක්සිජන් වාත ප්‍රමාණය මත. ඒත් එක්කම ගර්තවල ඉඳලා රුධිරයට යන ඔක්සිජන් ප්‍රමාණය මත. හරි. මේ ඒ දෙක මත ඇතුලේ තියෙන ප්‍රමාණය තීරණය වෙනවා කියන එක. හරිනේ ඒක. එතකොට අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ එළියෙන් එන ප්‍රමාණය. ඒක හොයාගන්න අපි කරන්නේ අපි කිව්වා සාමාන්‍යයෙන් 160ක පීඩනයක් තියෙනවා. සාමාන්‍යයෙන් 760ක වගේ පීඩනයක් තියෙනවා වායුගෝලීය පීඩනය කියන්නේ. ඔය 760 ගන්නවා. ඔය 760න් අපි අඩු කරනවා මෙතනින් එනවනේ ජල වාෂ්ප ප්‍රමාණයක්. ඒ හින්දා අනික හැම වායු වලම ආංශික පීඩනය අඩු වෙනවා කියන්නේ. ඒ හින්දා අපි එන්නේ ප්‍රමාණය අඩු කරනවා. ඒ කියන්නේ 47. මේවා ලියනවා නම් මේ සිම්බල්ස් වලින් මේකට PB කියනවා. මේ කියන්නේ බැරෝමෙට්‍රික් ප්‍රෙෂර් කියන එක. ඊට පස්සේ pH2 ඒ කියන්නේ වෝටර් වේපර් ප්‍රෙෂර් එක. හරි. මේ සෙල්සියස් අංශක 37 සඳහා තමයි මේ ලියන්නේ. ඊට පස්සේ මෙහෙම මේකෙන් මේක අඩු කරාම එනවා වෝටර් වේපර් නැතුව ආශ්වාස වාතයේ තියෙන ආශ්වාස වාතයේ තියෙන පීඩනය. නැත්නම් මෙතෙන්ද කතා කරන ආංශික පීඩනය. මෙන්න මේ ප්‍රමාණයෙන් 121ක් තමයි ඔක්සිජන් ඉන්නේ. මොකද වායුගෝලීය වාතයේ pH2 ගැන අපි කතා කරන්නේ නැහැ නේ. ඒක ඇතුලෙන් එන එකනේ. ඒ හින්දා දැන් මේ ඇතුළට එන ඔක්සිජන් වල ආංශික පීඩනය හොයන්න මේක අපි 121න් ගුණ කරනවා. එහෙම නැත්නම් මේක අපි සිම්බල්ස් වලින් කියනවා නම් FiO2 fractional component of oxygen. ඒ කියන්නේ ඔක්සිජන් percentage එක තමයි බලන්නේ. හරි. මේ එතකොට කියලා තියෙන්නේ මේ එන ඔක්සිජන් ප්‍රමාණය. මෙතනින් යන ඔක්සිජන් ප්‍රමාණය අපිට කෙලින්ම මනින්න බෑ. ඒකට අපි ටිකක් වක්‍ර ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. මේක නම් තේරුම් නොගත්තට ලොකු ප්‍රශ්නයක් නෑ. තේරුම් නැත්තම් ඉන්ටර්නෙට් එකේ වීඩියෝස් තියෙනවා පොඩ්ඩක් ගිහලා බලන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ A level වලට මතක ඇති කරලා තියෙනවා සෛලයක එළියට දාන සෛලයක් සඳහා එළියට දාන CO2 වොලියුම් එකත් ඇතුළට ගන්න O2 වොලියුම් එකත් අතර රේෂියෝ එකට අපි කියනවා රෙස්පිරේටරි කෝටිනන්ට් එක කියලා. හරි. මේක අපි මුළු ඇඟටත් ගන්න පුළුවන්. ඇඟේ අපි කරන්නේ භාවිතා කරන CO2 ප්‍රමාණය
සහ වැදුන එළියට දාන CO2 ප්‍රමාණය සහ භාවිතා කරන CO2 ප්‍රමාණය අතර රෙස්පිරේටරි කෝටිනන්ට් කියන එක අපි හදනවා. හරි. මේකත් ඔයාලට ඕන වෙනවා මේක ගන්න එක කාලයක් සඳහා. ඒකත් නිකන් මතක තියාගන්න. රෙස්පිරේටරි කෝටිනන්ට් එක කියන්නේ එක කාලයක් තුළදී ඇඟේ හැදෙන CO2 ප්‍රමාණය සහ ඇඟේ ශෛල වලින් භාවිතා කරන ඔක්සිජන් ප්‍රමාණය අතර තියෙන අනුපාතය. එතකොට මේගොල්ලෝ කියලා තියෙනවා දැන් අපි මේකේ වොලියම්ස් නේ කතා කරේ. එහෙම නැතුව මේකෙම පාර්ෂල් ප්‍රෙෂර්ස් කතා කරොත් PCO2 PO2 මේ RQ කියලා. හරි. එතකොට PO2 ඇඟේ පාවිච්චි කරන PO2 එහෙම නැත්නම් මෙන්න මෙතනින් යන PO2 පරිමාණ සමානයි PCO2 බෙදීම PCO2 බෙදීම RQ. හරි. ඒ කියන්නේ ගර්තයකින් එළියට එන PO2 ප්‍රමාණය සමානයි ගර්තයක් ඇතුළට යන PCO2. ඒ කියන්නේ ගර්තය ඇතුලේ තියෙන PCO2 එක බෙදීම RQ එක කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. මේකේ ව්‍යුත්පන්න කිරීම ඕනනම් ඉන්ටර්නෙට් එකේ බලන්න. මේක අපිට ෆිසියොලොජි වලට ලොකුවට උමනක් වෙන්නේ නැහැ. එතකොට මේ PCO2 කියලා අපි ගන්න ඕන ගර්තයක් ඇතුලේ තියෙන ප්‍රමාණය. රයිට්. මේකත් මොකද අපි බලන්නේ ගර්තයකින් එළියට යන්නේ. එතකොට දැන් අපිට මෙන්න මෙහෙම කෑල්ලක් ආව. මේ කියන්නේ ගර්තයක් ඇතුළට එන ඔක්සිජන් ප්‍රමාණය. ඊට පස්සේ අන්තිමට මෙන්න මෙහෙම ප්‍රමාණයක් ආව. මේ කියන්නේ ගර්තයෙන් පිටට යන ඔක්සිජන් ප්‍රමාණය එක කාලයක් තුළදී. එහෙනම් මෙන්න මේකෙන් අපි මෙන්න මේක අඩු කරාම එන්න ඕනි ගර්තය ඇතුලේ තියෙන ඔක්සිජන් ආංශික පීඩනය. මෙන්න මේක තමයි ඇල්වියෝල කෑස් ඉක්වේෂන් එක කියලා කියන්නේ. හරි. මේකෙන් අපිට ප්‍රශ්නයක් ආවොත් කොහොමද එන්නේ? ප්‍රශ්නයක් ආවොත් සාමාන්‍යයෙන් මෙන්න මේ දත්ත වලට දෙනවා. බැරෝමෙට්‍රික් ප්‍රෙෂර් එක දෙන්න ඕන සාමාන්‍යයෙන් දුන්නේ නැත්නම් 760 ගන්න පුළුවන්. වෝටර් වේපර් ප්‍රෙෂර් එකත් දෙන්න ඉඩ තියෙනවා දුන්නේ නැත්නම් 47යි කියලා ගන්න. සෙල්සියස් අංශක 37යි කියලා අපි උපකල්පනය කළා. ෆ්‍රැක්ෂනල් එකත් දෙන්න පුළුවන් දුන්නේ නැත්නම් 121ක් වගේ ගන්න පුළුවන්. මෙන්න මේක නම් අනිවාර්යයෙන්ම දෙනවා. PaCO2 කියලා රුධිරයේ තියෙන මේ ඒ කියන්නේ ආටරි රුධිරයේ තියෙන CO2 වල ආංශික පීඩනය අනිවාර්යෙන් දෙනවා. එහෙම දුන්නොත් ප්‍රශ්නේ මෙන්න මෙහෙම දෙයක් තිබ්බොත් නියමයි. ඒ කියන්නේ මේ ඇල්වියෝල් එකේ තියෙන CO2 ප්‍රමාණය ආංශික පීඩනය දීලා තිබ්බොත් නියමයි. සාමාන්‍යව අපි 40ක් වගේ තමයි ගන්නෙ. නමුත් බැරි වෙලා හරි මෙන්න මේක නම් දීලා තිබ්බේ. ඒකයි මේකයි සමානයි කියලා එයාගේ ගන්න පුළුවන්. හරි. ඊට අමතරව ඊට පස්සේ මම හිතන්නේ දැන් මේ ඉක්වේෂන් එක දිහා බැලුවාම මේක දන්නවා මේක සාමාන්‍යයෙන් RQ එක දෙන්නත් ඉඩ තියෙනවා. RQ එක දුන්නේ නැත්නම් සාමාන්‍යයෙන් ඇඟේ 0.8යි RQ එක. හරි. එතකොට ඔයාලා මේ ඉක්වේෂන් එකෙන් ප්‍රශ්නයක් හදනකොට ඉස්සෙල්ලා ඉක්වේෂන් එක ලියන්න කලින් මෙන්න මේ හැම පදේම හඳුන්වන්න ඕන නැත්නම් ලකුණු ගන්න අමාරුයි. හරි. ඊට පස්සේ ඔක්කොම ටික දන්නවනම් දාලා මෙන්න මේක හොයාගන්න පුළුවන්. ඒක හොයන එකේ ප්‍රැක්ටිකල් ඉම්පෝටන්ස් එක මොකක්ද? ඒක අපි දැන් බලමු. දැන් හිතන්න මෙන්න මේ ගර්තයක් තියෙනවා මේ රුධිර නාලය තියෙනවා. මෙතන යම් PaO2 එකක් තියෙනවා. මෙතනින් යන රුධිරේ යම් PaO2 එකක් තියෙනවා. මේ දෙක අතර විසරණයෙන් එහෙම නැත්නම් ඩිෆියුෂන් එකෙන් තමයි වාත හුමාරු වෙන්නේ. ඔක්සිජන් මෙහාට එන්නේ. හදිස්සිය හරි මෙන්න මේ ඩිෆියුෂන් එකේ ප්‍රශ්නයක් තිබ්බොත් මේක වෙන්ටිලේෂන් එක හොඳට තියෙන හින්දා වැඩි වෙයි. මේක අඩු වෙනවා. මෙන්න මේ ඩිෆියුෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න අපි ගන්නවා එක රේෂියෝ එකක්. අපිට කියනවා A - A රේෂියෝ එක කියලා. ඒක රේෂියෝ නෙවෙයි ඒක අඩු කරලා ගන්න එකක්. නමුත් අපි කියන්නේ A අගය කියලා. මේ එන්නේ PaO2 ඒ කියන්නේ ගර්තයේ තියෙන ඔක්සිජන් ආංශික පීඩනය. ඒක අපි අර සමීකරණයෙන් ගන්නෙ. ඍණ PaO2 ඒ කියන්නේ රුධිරයේ දමනික තියෙන ආංශික පීඩනය. මේක අපිට ලේසියෙන්ම patient කෙනෙක්ගේ ගන්න පුළුවන්. ඔයාලා අහලා ඇති මම හිතන්නේ බයෝකෙමිස්ට්‍රි කරනවා ABG arterial blood gas analysis කියලා මේ ICUs වල bedside එකේ කරන්න පුළුවන් ටෙස්ට් එකක් තියෙනවා. රුධිර blood ටිකක් අරගෙන machine එකට ගහුවම මේක හොයාගන්න පුළුවන්. හරි. එතකොට මේ අගය AA අගය සාමාන්‍යයෙන් 5ත් 15ත් mm mm අතර තමයි තියෙන්නේ. ඒ කියන්නේ රුධිරයට වඩා ගර්තවල ආංශික පීඩනය 5ත් 15ත් අතර ප්‍රමාණයක් වැඩි. මේක මීට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ 15ට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ ඩිෆියුෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. හරි. එතකොට අර ඉක්වේෂන් එක මතක තියාගන්න ඉතින් කැල්කියුලේෂන් එකක් එන්න පුළුවන්. හරි. ඊළඟට හරි
දැන් අපි බලමු මේ ඩිෆියුෂන් එක වෙන්න බලපාන සාධක මොනවද කියලා. ප්‍රධාන වශයෙන් සාධක 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ඩෙල්ටා P එක කියන්නේ රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එක. අපි රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එක කියලා කියන්නේ මොකද්ද? මෙහෙම අපි කර්තයන් දහම මෙතන තියෙනවා අපේ තරල සහ සර්ෆැක්ටන්ට් ලේයර් එකක්. ඊට පස්සේ තියෙනවා එපිතීරියල් ලේයර් එක. ඊට පස්සේ තියෙනවා බේස්මන්ට් මෙම්බ්‍රේන් එක. ඊට පස්සේ තියෙනවා රුධිර නාලයේ බේස්මන්ට් මෙම්බ්‍රේන් එක, රුධිර ශාලයේ එන්ඩෝතීලියම් එක තියෙනවා, අන්තිම රුධිරය තියෙනවා. ඔන්න ඔය ලේයර්ස් ඔක්කොම එකතුලා තමයි රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එක හැදලා තියෙන්නේ. ඒතකොට මෙන්න මේ මෙම්බ්‍රේන් එකේ ගර්තයේ ඉඳන් රුධිරයට හෝ ඒ කියන්නේ ඔක්සිජන් සඳහා එනතන් රුධිරයේ ඉඳන් ගර්තයට තියෙන ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සඳහා තියෙන පාර්ෂල් ප්‍රෙෂර් ඩිෆරන්ස් එක තමයි මේ ඩෙල්ටා P කියලා ගන්න. දෙවෙනි එක තමයි රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එකේ සර්ෆස් ඒරියා එක. තුන්වෙනි එක තමයි රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එකේ thickness එක. හතරවෙනි එක තමයි අපි එකට කියනවා diffusion coefficient of the gas. හරි, ඒකට අපි D කියලා දාමු. සර්ෆස් ඒරියා එක වැඩි වෙන්න රෙස්පිරේටරි ඩිෆියුෂන් එක වෙන්න තියෙන තැන් ප්‍රමාණය වැඩි. එතකොට සර්ෆස් ඒරියා එක වැඩි වෙනකොට අනිවාර්යෙන් ඩිෆියුෂන් එක වැඩි වෙනවා. ඩෙල්ටා P එක වැඩි වෙනකොට ඩිෆියුෂන් එක වැඩි වෙනවා. මොකද ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් එක වැඩි වෙන්නේ. thickness එක වැඩි වෙන්න ගෑස් එකට ඩිෆියුස් වෙන්න අමාරුයි. ඒ හින්දා අඩු වෙනවා. ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එක කියන්නේ මේ තුනම රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එකයි ඇඟේ තියෙන qualities. diffusion coefficient එක කියන්නේ අදාළ ගෑස් එකේ තියෙන quality එකක්. ඒ කියන්නේ මේ ගෑස් එකට රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එක හරහා කොච්චර කාර්යක්ෂම diffuse වෙන්න පුළුවන්ද, විසරණය වෙන්න පුළුවන්ද කියන එක තමයි diffusion coefficient එකෙන් මනින්නේ. ගෑස් එක diffusion coefficient එක වැඩි නම් diffuse වෙන්න තියෙන හැකියාව වැඩි. හරි. එතකොට අපි ගන්නවා ඒක කාලයක් තුළ රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එක හරහා diffuse වෙන්න පුළුවන් වාත පරිමාප. ඒක V gas කියලා ගත්තොත් යම් එක් ගෑස් එකක් සඳහා මේක සමාන නෙවෙයි. මේක අන්ලෝමව සමානුපාතික වෙනවා. සහ ඒ මොකද සමානයි කියලාම හරියට අපි කියන්න බෑ. ඒ කියන්නේ සර්ෆස් ඒරියා එකට අන්ලෝමව සමානුපාතිකයි, ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එකට අන්ලෝමව සමානුපාතිකයි, තික්නස් එකට ප්‍රතිලෝමව සමානුපාතිකයි, ඩෙල්ටා P පාර්ෂල් ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් එකට අන්ලෝමව සමානුපාතිකයි. හරි. ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එක සමාන වෙනවා ගෑස් එකේ සොලියුබිලිටි එකයි මේක බෙදන්න ඕනි මොලිකියුලර් වේට් එකේ. මේ සොලියුබිලිටි කියන්නේ මොකක්ද කියනවා මේවා ෆිසික්ස් දේවල් ඒවා මම හිතන්නේ ෆිසියොලොජි වල ලොකුට අවශ්‍ය වෙන්නේ නැහැ. සොලියුබිලිටි කියන්නේ තරලයක කොච්චර දිය වෙන්න පුළුවන්ද කියන එක. රයිට්. ඒකට දැන් තරලයක් අස්සෙන් යන්නේ. ඒ හින්දා දිය වෙන්න පුළුවන් නම් ඩිෆියුෂන් එක වැඩි කියලා නිකන් යන්ත්‍ර මත තියාගෙන ඒක ඕනේ නැහැ. මොලිකියුලර් වේට් එක වැඩි වෙනකොට විසරණය වෙන්න තියෙන හැකියාව අඩුයි. හරි. මෙන්න මේක මතක තියාගන්න. මේකේ ගාණක් හදන්න නෙවෙයි මේවත් එක්ක අන්ලෝම සමානුපාතිකයි මේකත් එක්ක ප්‍රතිලෝම සමානුපාතිකයි කියන එක දැනගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි මෙතනින්ම අර්ථ දක්වනවා ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එක කියලා එකක්. ඩිෆියුෂන් මේකෙන් තමයි ගොඩක්ම රෙසිපි වල ප්‍රශ්න අහන්නේ. හින්දා නිකන් ඒක බලා ගන්න. ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එක කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්න අපි අපේ ඇඟේ තියෙන මුළු රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එකම ගලවලා එහෙම හරස් අතර තියලා මේක දෙපැත්තට අපි දෙනවා 1 හරි 1 මේ රසදිය මිලිමීටර වෙන්න පුළුවන් ජල සෙන්ටිමීටර මොකක් හරි ඒකක අපි විතර රසදිය මිලිමීටර කියලා ගමු. ඒකක පීඩන වෙනසක්. ඒ කියන්නේ මෙතන 1යි නම් මෙතන 2යි නම් මෙතන 1යි කියලා ඒ වගේ දෙනවා. දීලා අපි බලනවා මිනිත්තුවක් තුළ 1 minute කොච්චර වාත ප්‍රමාණයක් ඩිෆියුස් වෙනවද කියලා. මට ඉස්සෙල්ලා පොඩ්ඩක් වෙලා දුනා ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එක කතා කරනවා නම් අනිවාර්යෙන් රසදිය මිලිමීටර එකක් කියලාම ගන්න ඕනි. අනිත් ඒවා ගන්න බෑ. එතකොට මිනිත්තුවක් තුළ මෙන්න මේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එක යටතේ විසරණය වෙන වාත පරිමාව තමයි අපි කියන්නේ ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එක කියලා. මේකත් ගන්න එක ගෑස් එකට ස්පෙસિෆික්ලි කියන්නේ අපි ගන්න ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් diffusion coefficient of oxygen, diffusion coefficient of CO2 එහෙම තමයි අපි ගන්නෙ. හරි. එතකොට මේ diffusion coefficient එක රඳාපවතින සාධක මොනවද? අපි මේ කතා කරපු සාධක හතරෙන් දැන් මේක නියත සාධකයක්. මේක අපිට වෙනස් කරන්න බෑ. මේක මත රඳාපවතිනවා. මේක මතත් රඳාපවතිනවා. මේක මතත් රඳාපවතිනවා. නමුත් අපිට ප්‍රශ්නයක් ඇහුවොත් ඔක්සිජන් වල diffusion capacity එක ලෙඩක් හින්දා වෙනස් වුණා කියලා මෙන්න මේක ගන්න බෑ. මොකද අපි ඔක්සිජන් නේ බලන්නේ ගෑස් එක වෙනස් වෙන්නේ නැති හින්දා මේක අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ තැනකදී අදාළ වෙන්නේ thickness එකයි area එකයි විතරයි.
හරි ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන් දැන් emphysema වගේ ලෙඩක් දීලා කියන්න පුළුවන් මේ මිනිස්සයාගේ ඔක්සිජන් ඩිෆියුෂන් කැපැසිටි එක ගොඩක් අඩු වුණා කියලා. එතකොට දැනගන්න ඕනේ emphysema වල මොකද්ද වෙන්නේ? ඒක කොහොමද ඩිෆියුෂන් එකට බලපාන්නේ? මම නිකන් කියනනම් emphysema වල වෙන්නේ respiratory membrane එක විනාශ වෙලා යනවා. එතකොට ඒරියා එක මොකද ඒරියා එක අඩු වෙනවා. එතකොට ඩිෆියුෂන් කැපැසිටි අඩු වෙනවා. pulmonary edema කියන්නේ වතුර පිරුණොත් ගාල්ට අස්සට thickness එක වැඩි වෙනවා. thickness එක වැඩි වුණා කියන්නේ diffusion capacity එක අඩු වෙනවා. ඒ වගේ දැනගෙන ඉන්න ඕනේ. ඒත් එක්කම තව තියෙනවා factors මේ කියන්නේ අර මේ එක එක situational diffusion capacity එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහෙන් ගියත් ඒව බලපාන්නේ මෙන්න මෙතනට. හරි. ඒවා මම එක එක කියන්නේ නැහැ. note එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක බැලුවාම ඒ factors වලින් මෙන්න මේ දෙකෙන් මොකටද බලපාන්නේ කියලා ඒක හොඳට බලා ගන්න. අපි බලමු මේ ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එකේ වැදගත්කම එක උදාහරණයකින් බලමු. ඇඟේ කර්තයක ඔක්සිජන් ආංශික පීඩනය සමාන අපි ගන්න 104ක් වගේ කියලා. රුධිරයේ මේ එන පුප්පුෂීය ශිරාවෙන් එන එක සාමාන්‍යයෙන් 40ක් වගේ තමයි වෙන්නේ. හරිද? එතකොට යම් රේට් එකකට මෙන්න මේකේ ඔක්සිජන් යන එක වෙනවා. සාමාන්‍යයෙන් අපි රේට් එක කියනවා ඩිෆියුෂන් කැපැසිටි එක 25යි මිලිමීටර් per minute per mmHg කියලා කියනවා මේ ඩිෆියුෂන් කැපැසිටි එක. නමුත් කාබන් ඩයොක්සයිඩ් අපි බැලුවාම කාබන් ඩයොක්සයිඩ් මෙතන තියෙනවා 40ක් විතර අපි කිව්වනේ ඉස්සෙල්ලාගේ. රුධිරයේ තියෙන්නේ 46ක් විතර. නමුත් මේකට ආසන්න රේට් එකකින්ම මේක ඩිෆියුස් වෙනවා. මේකට හේතුව කාබන් ඩයොක්සයිඩ් ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එක ඔක්සිජන් වලට වඩා ගොඩක් වැඩි යන්නේ. ඒ හින්දා තමයි ඩිෆියුෂන් කෝඑෆිෂන්ට් එක කියන එක. ඩිෆියුෂන් කැපැසිටි නෙවෙයි කෝඑෆිෂන්ට් එක. මේ දෙක පටල ගන්න එපා. කැපැසිටි කියන්නේ කොච්චර රෙස්පිරේටරි මෙම්බ්‍රේන් එක හරහා මිනිත්තුවක් තුළ යනවාද කියන එක. කෝඑෆිෂන්ට් එක කියන්නේ ගෑස් එකේ අනන්‍ය ලක්ෂණය. හරි. අර අපි ඉස්සෙල්ලා කතා කරපු රෙස්පිරේටරි කෝටිනන්ට් එක තියෙනවා. ඒක ගැන අපි චුට්ටක් කතා කරමු. රෙස්පිරේටරි කෝටිනන්ට් එක අපි අපේ සෙල්ස් වලින් එන ලක්ෂණයක් සෙල් වලින් මොන මෙටබොලික් ෆියුල් එකද පාවිච්චි කරන්න කියන එක මත ඕක වෙනස් වෙනවා. මේක ඒ ලෙවල් වලටත් ඔයාලා කතා කරන තියෙන සෙල් එකක් හඳා ඒ තමයි ලොකුට කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් භාවිතා කරනකොට තමයි අර 0.8 වගේ එන්නේ. ෆැට් නම් පාවිච්චි කරන්නේ මේක 0.8 වඩා අඩු වෙනවා 0.7ක් වගේ එනවා. ප්‍රෝටීන් නම් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මේක ඊට වඩා වැඩි යගයක් ගන්නවා. මම හිතන්නේ මේක හරි මට සමාවෙන්න. කාබ් නම් පාවිච්චි කරන්නේ කාබ්ස් නම් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් එකක් එනවා. නමුත් ඇඟේ සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් විතරක් නෙවෙයි අපාල් දන්නවා රෙස්ටිං ස්ටේට් එකේදී මසල් පාවිච්චි කරන්නේ ස්කෙල්ටල් සහ හાર્ට් මසල්ස් ස්මූත් මසල්ස් පාවිච්චි කරන්නේ ෆැටි ඇසිඩ් එකකින් තමයි 0.8 එන්නේ. මොකද ෆැට් වල සාමාන්‍යයෙන් 0.7ක වගේ තමයි එන්නේ. පියෝ ප්‍රෝටීන් ගන්නවා නම් මේ පියෝ කාබ් නම් පියෝ ෆැට් නම් මේ පියෝ ප්‍රෝටීන් නම් 0.82ක් වගේ එනවා. සාමාන්‍යයෙන් රෙස්ටිං තත්ත්වයක් යටතේ කාබෝහයිඩ්‍රේට් ටිකක් පාවිච්චි කරනවා බ්‍රේන් සෙල්ස් වලින් RBCs වලින් වගේ ෆැට් පාවිච්චි කරනවා මසල් සෙල්ස් වලින්. එහෙනම් මේ දෙකේම එකතුවක් විදියට 0.8 කියනවා ගේන. හරි. ඔන්න ඔහොම තමයි රෙස්පිරේටරි කෝටිනන්ට් එක වෙනස් වෙන්නේ. ඔය ටික හරිනම් ගෑස් එක්ස්චේන්ජ් එකේ ප්‍රශ්නයක් නෑ.